Spot on! Subaru Impreza මේ ඩොච් ඩීම Mitsubishi Evolution BMW M3 series එක අද අපි කතා කරන්නේ සුප්‍රා එක. අද පීලිස් 6 වෙනි එපිසෝඩ් එක. අපි යමු ඉතාලියට. අපි පළවෙනි එපිසෝඩ් එකේදී අපි කතා කරන්නේ රැඩිකේස් ගැන කතා කරන්නේ කතා නොකරන බැරි චරිතයක් ගැන. ඒ තමයි Subaru Impreza. Subaru ගැන ගත්තම අපි ආල්රෙඩි කියන්නේ සූපි Subaru කියන්නේ රොයල් රැලි රිජන් කෙනෙක්. Subaru කියන්නේ මොඩිෆිකේෂන්ස් වලට ඒ වගේම ටියුනින් වලට හොඳම ප්ලැට්ෆෝම් එකක් කියලා කියන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම වාහනයක් කරන්න ඉස්සෙල්ලා Subaru ලෝකේ කතාව කරලා ඒගොම ග්‍රීක මිත්‍යා මත අහලා තියෙනවා. ග්‍රීක මිත්‍යා මතවල එන ඇට්ලස් හා ලියෝන්ගේ දුවරු 7 දෙනාව ජීවුස් විසින් රැයහසේ තරු 7ක් බවට පත් කරලා තියෙනවා. ඒ තරු 7ට කියන්නේ සහෝදරියන් 7 දෙනාගේ තරු රටාව කියලා. ඒකට අපි කියන්නේ ග්‍රීක මිත්‍යා මතවලදී ප්ලයිඩීස් කියලා. අපි බලමු මේ Subaru ලෝකයේ ප්ලයිඩීස් තරු රටාවේ මොකක්ද සම්බන්ධ කියලා. ග්‍රීක මිත්‍යා මතවල මේ ප්ලයිඩීස් තරු රටාවට ජපානය කියන්නේ Subaru කියලා. මෙන්න මේ Subaru ලෝකෙකට අරන් තියෙන මේ ප්ලයිඩීස් තරු රටාව. එතකොට බලන්න මේකේ Subaru ලෝගෝ එකේ තියෙන්නේ තරු 6යි. තරු 6යි තියෙන්නේ. මොකද්ද මේකේ තියෙන්නේ? මෙතනදී දూరు 7 දෙනෙක් තරු බවට පත් කළාට ඒකෙන් එක්කෙනෙක් ඉන්විසිබල්. අන්න ඒක තමයි Subaru ලෝගෝ එකේ තරු 6ක් තියෙන හේතුව. ඉතින් මෙන්න මේක තමයි Subaru ලෝගෝ එකේ කතාව. අපි දැන් Subaru ලගේ ලෝගෝ එක ගැන දැනගෙන ඉවරයි. අපි දැන් යන් Subaru කාර් එක හැදුන කොහොමද සහ Subaru අද වෙනකන් ආපු ගැන කතා කරන්න. Subaru ඉස්සෙල්ලාම හැදුවේ ඉස්සෙල්ලාම ටාගට් කළේ මාජන්තා. ඒගොල්ලෝ ඒකට කිව්වේ පීපල්ස් කාර්ස් කියලා. Subaru ලගේ පළවෙනි සමාජිකයෝ වුණේ P1. ඒගොල්ලෝ ඉස්සෙල්ලාම හදපු P1 කාර් එක ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිවිං ඒ වගේම කොයිල් ස්ප්‍රින්ග් එක ආපු ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් එක හොඳ රයිඩින් කම්ෆර්ට් එකක් එක්ක හොඳ ඩ්‍රයිවිං ස්ටැබිලිටි එකක් තිබ්බා. ඒගොල්ලන්ගේ මේ ස්ටැබිලිටි එකකින් තමයි ගොඩක් දුරට මේ කාර් ඒ වගේම මඩ අයිස් ඒ වගේම විශේෂයෙන්ම රැලි රේසින් වලට යොදාගත්තා. අපි රැලි රේසින් ගැන කතා කරොත් 1993 දී ෆින්ලන්ඩ් වලදී තමයි ඉස්සෙල්ලාම Subaru Impreza එකක් World Rally Championship එකට ජොයින් වෙන්නේ. මේක ඩ්‍රයිව් කළේ කොලින් මැක්රේ. ඒ වගේම මේගොල්ලන්ට ඒ වෙනකොට ස්පොන්සර්ෂිප් එක දීලා තිබ්බේ ඒ වෙනකොට සිගරට් අලවිකරණයේ ප්‍රෝග්‍රෑම් එකක් වෙච්ච State Express 555. මේගොල්ලන්ගේ කායකේ 555 කියලා ලස්සන ගෝල් කලකින් ගහලා තිබ්බා. කොහොම නමුත් මේක පස්සේ 5 එකකින් අයින් කළා. මොකද සිගරට් යන්නේ හොඳ දෙයක් නෙවෙයි හින්දා. ඇත්තටම කියනවා 1992 තමයි ඉස්සෙල්ලාම Subaru එක රිලීස් වෙන්නේ. ජපාන් මාකට් එකට එන්න මේ Impreza එක ගොඩක් අය අතර ජනප්‍රිය වෙනවා. මේකට හේතුව තමයි බ්‍රේක් හොස් පවර් 237ක් සහ මේකේ ටෝක් එක 304ක් විදිහට සඳහන් වෙනවා. ඊට පස්සේ 1993 රැලි එකෙන් පස්සේ Subaru ඉන්ට්‍රොඩියුස් කරන අලුත්ම කාර් එකක් Subaru Impreza WRX World Rally Experiment. Impreza WRX කට පස්සේ 1994 Subaru ඉන්ට්‍රොඩියුස් කරන අලුත් වාහනය. ඒක තමයි Subaru Impreza STI Subaru Tecnica International. මේ ඔක්කොමත් එක්ක 1995 කියන්නේ Riding with McRae onto the final stage. Subaruට විශේෂම වෙච්ච අවුරුද්දක්. මොකද Subaruලා World Rally Championship එකට එනවා. Crowd inside the Subaru. Isn't it? I think it'll take away with the fifth line. ඩ්‍රයිව් කළේ කොලින් මැක්රේ. ඊට පස්සේ පිට 1995ට පස්සේ 1996 සහ 97 කියන අවුරුදු තුනේම මැනුෆැක්චරර්ස් ටයිටල් එක ඒගොල්ලෝ ජයග්‍රහණය කරනවා. අන්නේ හැට්‍රික් එකට සහ Subaru ලගේ 14th anniversary එක සෙලිබ්‍රේට් කරනවා. Subaru ලා ඉන්ට්‍රොඩියුස් කරනවා Subaru Impreza 22B. Impreza වලට මෙච්චර මිනිස්සු ආස වෙන්න හේතුව Impreza එකේ black box engine එක, ඒ වගේම all wheel drive සහ 4-door vehicle එකක් පිච් එක. නමුත් මේ අපට අවස්ථාව රිලීස් කරන මේ 22B කාර් එක Subaru ඉන්ට්‍රොඩියුස් කරපු limited version එක. මේකෙන් ලෝකෙටම තියෙන්නේ 424. මම දන්න විදිහට මම දැකලා නැහැ ලංකාවේ. ඇත්තටම කවුරු හරි දන්නවනම් අනිවාර්යයෙන් පල්ලෙහා comment section එකේ අපිට කියන්න කොහෙද තියෙන්නේ කියලා. මේ වාහනේ තියෙන ස්පෙක්ස් කරනවා නම් 2.2 ලිටර් එන්ජින් එකක්, ඒ වගේම කලින්ට වඩා ලොකු ටර්බෝ චාර්ජර් එකක්, ලොකු ටයිමර්, ඒ වගේම 5 ස්පීඩ් ගියර්බොක්ස් එකක්, පෝච් පිස්ටන්, මෙටල් හෙඩ් ගෑස්කට්, ඒ වගේම කලින්ට වඩා ලොකු බෝර් එකකුත් එක්ක මේ වාහනේට හොස් පවර් 300ක පවර් එකක් එක්ක නිව්ටන් මීටර්ස් 363ක ටෝක් එකක් හම්බ වෙච්ච හින්දා මේ කාර් එක 0 ඉඳලා 100ට යන්න ගත වෙන්නේ
තප්පර 3.9. 1998 හැටියට තප්පර 3.9 කියන්නේ ඉතා අඩු කාලයක්. මේ 22B කාර් එක ලෝකෙනම තියෙන 424ක්. ඔයා දැන් පොඩ්ඩක් සර්ච් එකක් දාලා බලන්න Google එකේ 22B price කියලා ඩොලර් ලක්ෂයක් වෙනවා මේක. මේ වෙනකොට මොකද මේක ලිමිටඩ් වර්ෂන් එකක් ඉඳලා 1992 ඉඳලා 2000 වෙනකන් තිබ්බ මෙන්න මේ මීන් අයික් ඩිසයින් එක 2001 දී සුබරු ඉම්ප්‍රෙසා ඉන්ට්‍රොඩියුස් කරන අලුත්ම විදියකට බග් අයි සුබරුමේ බග් අයි කාර් එක ඉන්ට්‍රොඩියුස් කරන්නේ හොස් පවර් 220ක් විදියට. මේකේ විශේෂත්වය තමයි 2001 දී රිචඩ් බර්න්ස් බග් අයි කාර් එකක් පැදලා තමයි වර්ල්ඩ් රැලි චැම්පියන්ෂිප් එකේ සෙකන්ඩ් ප්ලේස් ගන්න. ඊට පස්සේ 2003 සුබරු ඉන්ට්‍රොඩියුස් කරන අලුතෙන්ම බ්ලොග් අයි මේකෙන්නේ ෆේස් ලිෆ්ට් විදියට. ඒ වගේම මේකෙන්නේ EJ25 2.5 ලිටර් එන්ජින් එකක්. ඒ වගේම හොස් පවර් 300ක පවර් එකකුත් එක්ක. 2003 රිලීස් වෙච්ච මේ බ්ලොග් අයි කාර් එක ගැන කතා කරද්දී අමතක කරන්න බැරි තැනක් තමයි 2003 වර්ල්ඩ් රැලි චැම්පියන්ෂිප් එක. අතන කියනවා සුබරුලගේ අන්තිම චැම්පියන්ෂිප් එක. කියන්නේ අන්තිම වින් එක ගත්ත 2003. ඒක ඩ්‍රයිව් කළේ පීටර් සොල්බර්ග්. ඊට පස්සේ 2006 දී සුබරු රිලීස් කරන හොක් අයි කාර් එක. අවුරුදු දෙකකට පස්සේ 2008 දී සුබරු රිලීස් කරන ඉම්ප්‍රෙසා හැච්බැක් මොඩල් එක. මෙච්චර කල්ලා ආපු ඒකට වඩා මේක වෙනස්. ගොඩක් අය මේකට කැමති වුණේ නැහැ. නමුත් Furious 7 බලුවා නම් ඔයාලට බලා ගන්න පුළුවන්. ඕල්ලෝක එක පදිනවා. මේ තියෙන්නේ මේ 2008 ආපු හැච්බැක් එකට කියන්නේ ස්ටින්ක් අයි මොඩල් එක කියලා. ඊට පස්සේ 2011 දී හොස්වර්ත් කියන කම්පැනි එක සහ STI එක එකතු වෙලා මෙන්න මේ හැච්බැක් කාර් එක 365 හොස් පවර් එකකුත් එක්ක හදනවා. මේකට බින්දුව ඉඳලා 100 යන්න ගත වෙන්නේ තප්පර 3.7. මතකයි 22B එක. ඒකේ 3.9යි මේකේ 3.7යි. තප්පර 0.2ක වෙනසක් තියෙනවා. නමුත් මේක හොස් පවර් 365ක් තියෙනවා. ඊට පස්සේ අර හැච්බැක් එකට ගොඩක් ආස නැති වෙච්ච ඉඳලා 2008ට පස්සේ 2014 රිලීස් කරනවා වයිට් බොඩි ස්ටින්ක්. ඊට පස්සේ 2015 දී එවෝයි එක රිලීස් කරනවා. මේක හොස් පවර් 268ක පවර් එකක් තියෙනවා. ඒ වගේම 6 ස්පීඩ් ගියර් බොක්ස් එකක් තියෙන්නේ. ඊට පස්සේ 2016 දී මේගොල්ලෝ එවෝයි එක ටියුන් අප් කරනවා හොස් පවර් 600කට. මම හිතනවා ඔයා අයි ඔෆ් මෑන් අයිලන්ඩ් එක ගැන අහලා තියෙනවා. ලෝකේ තියෙන ගොඩක් දරුණු රේස් ට්‍රැක් වලින් එකක් තමයි මේක. 2016 සුබරු එවෝයි එකක් මේකේ මිනිත්තු 18කට ඉස්සෙල්ලා රේස් ට්‍රැක් එක කම්ප්ලීට් කරලා රෙකෝඩ් එකක් තියෙනවා. මොකද මේගොල්ලෝ පාවිච්චි කළේ ඒ වෙලේ 600 හොස් පවර් වෙනකන් ටියුන් කරපු කාර් එකක්. ඒ වගේම ඔයා දන්නවා ඇති නර්බර්ග්‍රීන් එක. නර්බර්ග්‍රීන් ට්‍රැක් එක පොඩි සර්ච් එකක් දාලා බලන්න දන්නේ නැත්තම්. 2017 දී සුබරු WRX STI එක නර්බර්ග්‍රීන් ට්‍රැක් එකේදී මිනිත්තු 6යි තප්පර 57.5කින් රෙකෝඩ් එකක් තියලා තියෙනවා. අපි මේ එපිසෝඩ් එකේ මුලින් ඉඳලා සුබරු ඉම්ප්‍රෙසා වල ඊට ඉඳලා වර්තමාන වෙනකන් ගොඩක් දේවල් කතා කළා. අපි අවසාන වශයෙන් සාරාංශයක් කතා කරමු. ඇත්තටම ඉම්ප්‍රෙසා වල තිබ්බ දෙයක් තමයි ෆ්ලැට් එන්ජින් එක, ඒ වගේම ඕල් වීල් ඩ්‍රයිව්, ඒ වගේම ෆෝඩෝස් ගොඩක් ස්පෝර්ට්ස් කාර්ස් වල රැලි කාර්ස් වල ගොඩක් ඉන්නේ ටූල්ස්. මේකෙ ඉන්නේ ෆෝඩෝස්. ඒකකින් තමයි මේක ගොඩක් මිනිස්සු අතරට ආවේ සහ මිනිස්සු අතර ජනප්‍රිය වුණේ. සුබරු ගැන කතා කරද්දී අපිට මේ එපිසෝඩ් එකේදී අවසාන වශයෙන් කතා කරන්න තියෙන වැදගත්ම කාරණාව තමයි DCCD කියන්නේ. ඒ කියන්නේ ඩ්‍රයිවර් කන්ට්‍රෝල් සෙන්ටර් ඩිෆරෙන්ෂල්. මේකෙදි වෙන්නේ ඩ්‍රයිවර් ඩ්‍රයිව් කරන කන්ඩිෂන් එක මත ඩ්‍රයිවර්ගේ කැමැත්ත මත එක්කෝ ඩ්‍රයිවර් යන පාර අනුව ඩ්‍රයිවර් ටික් කරනවාද, ඩ්‍රයිවර් මඩ පාරකද යන්නේ, අයිස්වලද, රැලි එකකද මොකද ගියත් එයාට ෆ්‍රන්ට් වීල් සහ බැක් වීල්ස් වලට එයාගේ පවර් එක බෙදෙන පර්සන්ටේජ් එක එයාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මේක ගොඩක් ඇඩ්වාන්ටේජ් එකක් වුණා. ඒක හින්දා මේ සුබරු STI එක ගොඩක් ජනප්‍රිය වුණා. අපි දැන් ඉම්ප්‍රෙසා ගැන නොකියුව කතාවක් නැති තරම් මේ එපිසෝඩ් එකේ. අපි දැන් ගොඩක් දේවල් කතා කළා. මේ වගේම තවත් එපිසෝඩ් එකකින් අපි හම්බ වෙමු. අද අපි කතා කරන්නේ යක්ෂයෙක් ගැන. මේ වීරිස් දෙවෙනි එපිසෝඩ් එක. මේ ඩොච් ඩීමන්.
ඩොච් කම්පැනික් ගැන කතාරන ඩොච් කම්පැනික් පටන් ගන්න 1900 ඩෝන් ෆ්‍රැන්සිස් ඩොච් සහ හොරෙස් එල්ජින් ඩොච් කියන මේ සහෝදරන් දෙන්න තමා මේ කම්පැනික පටන්ග මේ ඩොච් කම්පැනික ආරම්භුණේ ඇමරිකාවේ මිචිගන් වල ඩෙට්‍රොයිට් ප්‍රදේශය. හැබැයි මේගොල්ලෝ ඉස්සෙල්ලාම වාහන නිෂ්පාදකයෝ විදිහට නෙමෙයි. මේගොල්ලෝ ආවේ ස්පෙයා පාර්ට්ස්, එන්ජින් සහ චැසිස් නිර්මාණය කරන කම්පැනි එකක් විදිහට. ඒගොල්ලෝගේ ගැනුම්කරුවන් අතර ඉහළම පෙළේ ගැනුම්කරුවන් විදිහට හිටියේ ඕල්ස් මෝටර් වෙහිකල් කම්පැනි එක සහ අපි හැමෝම දන්න ෆෝඩ් මෝටර් කම්පැනි එක. හැමදාම හැමෝටම එක විදිහට ඉන්න බෑනේ. මේගොල්ලෝ හිතුවා අපි සම්පූර්ණ වාහනයක් හදන්න ඕනේ. 1910 දී මේගොල්ලෝ ඩොච් මේන් ෆැක්ටරි එක හදා. ඊට පස්සේ 1913 දී මේගොල්ලෝ The Dodge Brothers Motor Company එක මේගොල්ලෝ සම්පූර්ණ වාහනයක් එළියට දාන්න පුළුවන් ෆැක්ටරියක් හදා. 1913 දී පටන් ගත්ත මේ The Dodge Brothers Motor Company එක ඒගොල්ලෝ ඒ වෙනකොටත් හදලා තිබ්බ පළවෙනි වෙහිකල් එක එළියට දානවා. ඒක තමයි Dodge Model 3035. මේ වෙනකොටත් මාකට් එකේ තිබ්බ Ford Model T එකට මේ අලුතෙන් එළියට ආපු Dodge ලගේ Model 3035 එක ලොකු තරගයක් දුන්නා. මොකද මේ Ford Model T එකට තිබ්බේ inline 4 cylinder 2 speed 20 horsepower engine එක. 2 speed මේකට තිබේ ජියර් දෙක. හැබැයි මේ අලුතෙන් එළියට දාපු Dodge Model 3035 එකේ 4 cylinder rear wheel drive 3.5 liter 35 horsepower හොඳ engine එකක් තිබ්බා. මේ Dodge Model 3035 එකේ තිබ්බ performance නිසා ජනතාව අතරත් US military service එකේ තාම ප්‍රසිද්ධියක් ලබා ගත්තා. මේ කාලේ පැවතිච්ච මෙක්සිකෝ දේශ සීමා යුද්ධයට US military එකේ මේ Dodge වාහන 150ක් 250ක් අතර ප්‍රමාණයක් ඉඳදී ගෙන තිබ්බා. 1916 දී US military service එකෙන් මේ Dodge company එක එකීමකට ලක් වෙනවා. මොකද මේ Dodge company එකේ මේ Dodge වාහනවල තිබ්බ දිගු කල් පැවැත්මෙන් ඒ කියන්නේ ඩියුරබිලිටි එක හින්දා කොහොම හරි මේ දේවල් එක්ක 1914 1918 පළමු ලෝක යුද්ධ කාලේ US military එක විසින් Dodge cars සහ සැහැල්ලු ට්‍රක් 12800කට වැඩිය පාවිච්චි කළා තියෙනවා. මේ නිසාම මේ Dodge company එකට තාම ප්‍රසිද්ධියක් ලැබුණා. මේ නිසා US army එකට සැහැල්ලු වාහන සපයන හමුදාවේ මූලික සැපයුම්කරු වෙන්න මේ Dodge company එකට හැකියි. මේ නිසාම 1916 දී US ranking වල අංක 2ට එන්න පුළුවන් වෙන මේ Dodge company එක. මොකද මේගොල්ලන්ගේ මේ ඩියුරබිලිටි එකත් මේ performance තියෙන engine එකත් අපි හැමෝටම ජීවිතයේ හොඳ කාලයක් වගේම නරක කාලෙකුත් තියෙනවා. 1920 දී මේ Dodge company එකට අවාසනාවන්ත කාලේ උදා වුණා. 1920 දී මේ Dodge company එක ආරම්භ කරපු ජෝන් ඩොජ් සහ හොරේස් ඩොජ් මේ දෙන්නම අවාසනාවන්ත විදියට මිය යනවා. මේ වෙනකොටත් ඇමරිකානු වෙළඳ පොලේ දෙවනි ස්ථානයට පත් වෙලා තිබ්බ මේ Dodge ආයතනය තුන්වෙනි ස්ථානයට එතනින් හත්වෙනි ස්ථානය දක්වා පහුව ඉන්න සිද්ධ වෙනවා. මේ අවාසනාවන්ත තත්ත්වයේ හින්දා Dodge පවුලේ අනිත් සමාජිකයන් විසින් මේ Dodge company එක ඩිලෝන් රීඩ් and company කියන සමාගමට විකුණුණා. ඒ වෙනකොටත් හත්වෙනි ස්ථානයේ තිබ්බ මේ Dodge company එක ඩිලෝන් රීඩ් and company විසින් 1928 දී Chrysler සමාගමට විකුණුණා. 1928 දී Chrysler සමාගම විසින් මේ මිලදී ගත් Dodge ආයතනය මේ වනතුරුත් පවතින්නේ Chrysler ආයතනය යටතේ. 1928 ඉඳලා 1942 දක්වා Dodge ආයතනයෙන් වාහන කීපයක් නිකුත් කෙරුණා. මේ තින්නේ ඒවා. මේ වෙනකොට ලොකු පසුබෑම් ගොඩකට මුහුණ දීලා හිටපු Dodge ආයතනයට 1950 දී නිෂ්පාදනය කරන Chrysler හිමි එන්ජින් එක නිසා 1960 දී නව ආරම්භයකට මුල පුරවන්න හැකියාව ලැබෙනවා. මොකද්ද මේ Chrysler හිමි එන්ජින් එක? Hemispherical combustion chambers. ලොකු පසුබෑම් ගොඩකට ලක් වෙලා හිටපු මේ Dodge 1950 දී නිෂ්පාදනය කරන Chrysler හිමි එන්ජින් එකත් සමග 1960 දී Dodge Dart අලුත්ම විදිහේ අලුත්ම වාහනයකින් එළියට එනවා. මේ Dart එළියට දැම්මේ The Dart to do battle against Ford, Chevrolet and Plymouth කියන තීම් එක මුල් කරගෙන. ඒ කාලේ තිබ්බ Ford, Chevrolet and Plymouth කියන මේ තුන් දෙනාටම ලොකු අභියෝගයක් දෙන්න තමයි මේ Dart කියන Dodge වාහනේ එළියට ආවේ. මේ Dart කාර් එක Carrozzeria කියන ඉටලියන් කාර් එකේ ස්ට්‍රීම්ලයින් බොඩි ඩිසයින් එක අනුව 1960 දී Dodge හඳුන්වා දෙන්නේ ඉතාමත් අඩු මිලකට. ඒ වගේම මේක ෆුල් සයිස් වාහනයක් විදිහට තමයි මාකට් එකට එන්නේ. අපි කිව්වා වගේ මේ Dodge Dart ටික කාලයකට පස්සේ නිෂ්පාදනය කරන එක නවතිනවා. ඊට පස්සේ අලුත්ම නමකින් එළියට එනවා Dodge Dart Demon. දැන් ඕගොල්ලෝ Dodge Demon නම හැදිච්ච හැටි ගැන යම් අවබෝධයක් ඕගොල්ලන්ට දැන් ඇති. අපි දැන් බලමු වර්තමාන. Dodge Demon ඉන්න සහෝදර Hellcat. දන්නවා ඇතිනේ. මේ සහෝදරයන් දෙන්න කම්පෙයාර් කරලා බැලුවොත් Hellcat Demonට වැඩිය රාත්තල් 200ක් බරින් වැඩි. මේ දෙන්නගේ සමානකමක් තියෙනවා. මේ දෙන්නටම තියෙන්නේ V8 Hemi supercharged engine එක. හැබැයි Hellcat එකේ supercharger එක 2.4 liter. හැබැයි Demon එකේ 2.7 ලීටර්. ඒ වගේම මේ Demon එකයි Hellcat එකයි සලකද්දී Hellcat එක වැඩිය Demon අඟල් 3කින් පළලින් වැඩි. මේ Hellcat එකයි Demon එකයි සලකුවම රූපෙන් දෙන්න එක වගේ. හැබැයි Demon එකේ hood scoop එක Hellcat එකේ hood scoop එකට ටිකක් ලොකුයි. ඒ වගේම blower එකක් Demon එකේ
හෙල් කැට් එකට වඩා තරමක් විශාලයි. ඒ වගේම මේ ඩීමන්ගේ පිස්ටන්ස්, රොඩ්ස්, වැල්ව් ට්‍රේන් සහ ෆුවල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එක. ඒ වගේම බූස්ට් ප්‍රෙෂර් එක 1500 RPM වලදී 14.5 PSI විදිහට සටහන් වෙනවා. ඒත් එක්කම මේ හෙල් කැට්ට සිංගල් ෆුවල් පම්ප් සිස්ටම් එකක් තියෙද්දි මේ ඩීමන්ට ඩුවල් ෆුවල් පම්ප් සිස්ටම් එකක් ඇවිල්ලා තියෙනවා. එන්න මේ හැම දෙයක් එක්කම හෙල් කැට්ට හෝස් පවර් 707ක් තියෙද්දි ඩොජ් ඩීමන්ට හෝස් පවර් 840ක බලයක් සමඟ නිවටන් මීටර් 1044ක ටෝක් එකක් එක්ක හයි පර්ෆෝමන්ස් කා එකක් විදිහට එලියට එනවා. මේ ඩොජ් ඩීමන්ගේ හෙල්කැට්ගේ පොඩි විශේෂත්වයක් තියෙනවා ෆේස් එකේ. ඔයගොල්ලන්ට පේනවා ඩොජ් ඩීමන්ගේ හෙල්කැට්ගේ දෙන්නගෙම ෆේස් එකේ හෙඩ්ලයිට්ස් 4ක් තියෙනවා. ඇත්තට මේවා හෙඩ්ලයිට්ද නෑ. ඩීමන්ගේ නම් මෙතනින් දෙකක් එයා ඉන්ටේක්. හෙල්කැට්ගේ නම් එකක් එයා ඉන්ටේක්. අනිත් එක ඩමි එයා ඉන්ටේක්. ඔයා මේ ඩොජ් ඩීමන් එක ගද්දි ඔයාලට පැසෙන්ජර් සීට් එකක් එන්නේ නෑ. ඒක ඔප්ෂනල්. ඔප්ෂනල්? ඔව්. ඒ කියන්නේ ඔයාට එන්නේ ඩ්‍රයිවිං සීට් එක විතරයි. ඔයාට හැබැයි පැසෙන්ජර් සීට් එකක් ගන්න ඕන නම් තව $1 එකක් ගෙවලා පැසෙන්ජර් සීට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයා ඩොජ් ඩීමන් එකක් ලැබී ගන්නකොට ඔයාට හම්බ වෙන කූපන් එක. මේ කූපන් එක නම් විසික් කරන්න එපා. මොකද මේ කූපන් එක තියාගත්තොත් ඔයාට $1ක් වියදම් කරලා ඩීමන් ක්‍රේට් එක ගන්න පුළුවන්. ඔයා රෝඩ් කන්ඩිෂන් එකේ ඉඳලා ට්‍රැක් රේස් වලට ඔයාගේ වාහනේ ඔප්ටිමයිස් කරනකොට ඔයාට අවශ්‍ය කරන හැමදේම මේ ඩීමන් ක්‍රේට් එක ඇතුලේ දීලා තියෙනවා. හැබැයි මේ හැමදේම දෙන්නේ කොහොම $1 එක. ඔයා වාහනේ ගන්නකොට වාහනේ මිලට අමතරව $1 එකක් ගෙවලා මේ ඩීමන් ක්‍රේට් එක ගන්න පුළුවන්. අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මේ ඩීමන් ක්‍රේට් එක ඇතුලේ තියෙනවා කිනි ෆ්‍රන්ට් වීල්, top range, demon jack, air compressor, passenger mirror block of play, air vent, octane button, demon එකටම හදපු විශේෂ ECU එකක්, cone filter, impact range, fender cover, demon tool bag. demon crate එක ඇතුලේ මෙන්න මේ හැමදේම ඔයාලට හම්බ වෙනවා. $1. drag race එකේදී demon කෙනෙක් ඉන්නවා කියන්න වචන නැහැ. මේ demon එකේ drag mode එක on කරාට පස්සේ ඒකේ තියෙන line lock system එක demon ගේ ඉස්සරහා රෝද දෙක නවත්තලා පිටිපස්සේ රෝද දෙක කරකවලා ඒ කියන්නේ wheel spin එකක් කරලා පිටිපස්සේ ටයර් දෙක රත් කරලා එයාට පාරත් එක්ක හොඳ grip එකක් හදාගන්න මේ demon ට හැකියාව ලැබිලා තියෙනවා. demon ගේ drag mode එකේදී එයා විසින්ම එයාගේ ignition timing එයා විසින්ම එයාගේ සුපර්චාර්ජර් එයාෆ්ලෝ එක කන්ට්‍රෝල් කරගෙන ෆ්‍රන්ට් සහ රියර් සස්පෙන්ෂන් ඉලෙක්ට්‍රිකලි කන්ට්‍රෝල් කරනවත් එක්කම ගෑස් කරද්දී ඒ කියන්නේ ඇක්සලරේට් කරද්දී එයාගේ මේ මුළු බරම එයාගේ පිටිපස්සේ රෝද දෙකට දෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ඩ්‍රැග් රේස් එක පටන් ගන්නකොට මේ ඩීමන් ඉස්සර රෝද දෙක උස්සගෙන තමයි රේස් එක පටන් ගන්නේ. මෙන්න මේක තමයි ඒකට හේතුව. මේකට තමයි ඩීමන් වීල්ස් කියන්නේ. මං කිව්වනේ මේ ඩොජ් ඩීමන් ඩ්‍රැග් රේස් එකකින් නම් කතා කරන්න දෙයක් නැහැ කියලා. මේ ඩොජ් ඩීමන් බින්දුව ඉඳලා 100ට ස්පීඩ් කරන්න යන්නේ තප්පර 2.1. ඒ වගේම මේ ඩොජ් ඩීමන්ගේ ක්වාටර් මයිල් ට්‍රැක් ටයිමින් එක තප්පර 9.6. වීලිස් අපේ දෙවනි එපිසෝඩ් එකේ ඩොජ් ඩීමන් ගැන ගොඩක් දේවල් ඔයගොල්ලෝ දැනගන්න ඇති. මෙතනදී නොකියු කතාවක් නැති තරම්. ඔයා වාහන වලට කැමති නම් වාහන 20ක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අද අපි කතා කරන්නේ ප්‍රොඩක්ෂන් එක මේ වෙනකොට නැවතිලා තියෙන. හැබැයි වාහන 30න්ගේ ආගමක් වෙච්ච Mitsubishi Evolution. ලාස් ඉවෝ කිව්වා මේ කාර් එකට ගොඩක් ආස වෙන්නේ මේකේ පර්ෆෝමන්ස් වලට, ඒ වගේම මේකේ තියෙන ඇග්‍රෙසිව් ලුක් එකට, ඒ වගේම මේක රැලි වලට, ඒ වගේම ඩ්‍රැග් රේස්, රේසිං, ඩ්‍රිෆ්ටිං, ඒ වගේම හිල් ක්ලයිම්බ් රේසිං, ඒ වගේම මේක හැම අතකින්ම දක්ෂකම් පේන. මේක ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. මේ එවෝ පටන් ගන්න 1992. 1992 ඔක්ටෝබර් වලදී තමයි ඉස්සල්ලාම එවෝ ෆස්ට් ජෙන් එක රිලීස් වෙන්නේ. මේ 1992ට ඉස්සල්ලා තිබ්බ Mitsubishi Lancer වලට මේක වෙනස්ම හැඩයක් ගත්තා. මොකද කියනවා නම් මේකේ තිබ්බ ඇග්‍රෙසිව් ලුක් එක. මේ Mitsubishi series එකේ මුලින් ඉඳලා අගටම ආවේ inline 4 cylinder turbocharged 2.0 liter engines. මේ එවෝ වල ෆස්ට් ජෙන් ඉඳලා 9th ජෙන් වෙනකන් ආවේ 4G63 කියන එන්ජින් එක. ටෝක් එක නිව්ටන් මීටර්ස් 309ක් සහ හෝස් පවර් 244ක පවර් එකකුත් එක්ක මේක টොප් ස්පීඩ් පැයට කිලෝමීටර් 228ක්. මේ කාර් එක all wheel drive. තවත් මේ එන්ජින් එක ගැන කියනවා නම් මේ එන්ජින් එක DOHC. ඒ කියන්නේ double overhead camshaft. ඒ කියන්නේ මේ එන්ජින් එකට camshaft දෙකක් තියෙනවා. ඒ කියන්නේ එක සිලින්ඩර් හෙඩ් එකකට camshaft දෙකක් වදිනවා. එතකොට මේ එක camshaft එකකින් වෙන්නේ intake එක, අනිත් එකකින් වෙන්නේ exhaust එක. එතකොට මේ එක camshaft එකකින් වෙන්නේ intake එක, අනිත් එකකින් වෙන්නේ exhaust එක. මේ 1992 රිලීස් වෙච්ච Evo 1 එකේ version දෙකක් ආවා. පළවෙනි එක RS Rally Sports, දෙවෙනි එක GSR
ග්‍රෑන්ඩ් ස්පෝට් රැලි මේ රැලි ස්පෝට්ස් එකන ආරස් කියන වර්ෂන් එක වැඩිපුරම ගත්ත රැලිසලට මේ කාරකේ පව වින්ඩෝස් තිබෙන හැ පව සීටස් තිබෙන ABS තිබෙන හැ රිය වයිප තිබෙන ඒවගේම මේක තිබ්බේ ඇත්තරම කියනවන සීට් සහ වීල් සිතර ඒවගේ මේ ආරස් කියන වර්ෂන් එක GSR කියන වර්ෂන් එකට කිලෝ 70ක් බරින් අඩු මේ දේවල් එක්ක 1992 රිලීස් කරපු මේ වාහනේ 1903 වෙනකොට අවුරුද්දක් කාල පරාසය ඇතුළත වාහන 5000 විකුණුන. ඒත් එක්කම 1994 ජනවාරි වල Evo 2 එක රිලීස් වෙනවා. මේ Evo 2 එකේ Evo 1 එකට වඩා appearance එක සහ performance කියන දෙකම වෙනසක් වෙලා තිබ්බා. appearance අතින් ගන්නවා නම් මේකේ body work එක ඒ වගේම පිටිපස්සේ ලොකු spoiler එක. performance අතින් ගන්නවා නම් මේ කාර් එකේ horsepower එක කලින්ට වඩා වැඩි. මේ කාර් එකේ 252ක horsepower එකක් තියෙනවා. ඒ වගේම torque එක සමානයි 309. මේ කාර් එකේ 5 speed manual transmission එකක් ආවා. ඒ වගේම මේ කාර් එකේ handling කලින්ට වඩා ගොඩක් improve වෙලා තිබ්බා. මේ Evo 2 එක රිලීස් කරලා අවුරුද්දකට පස්සේ Evo 2 එකටත් වඩා performance වැඩි කරලා සහ appearance එක වෙනස් කරලා 1995 පෙබරවාරි වෙද්දී Evo 3 එක රිලීස් වෙනවා. මේ වෙද්දී Evo එකේ රූපේ පොඩ වෙනස් වෙන්න ගත්තා. මේකේ radiator cooling system එකට ඒ වගේම intercool එකට සහ brake වලට අවශ්‍ය එයා intake එක ගන්න මේකේ nose molding එක වෙනස් කරපු නිසා මේ කාර් එකට අමුතුම aggressive look එකක් හම්බුණා. අපි දැන් යන්නේ Evo ලගේ ඊළඟ ජෙනරේෂන් එකට Evo 4 1996 අගෝස්තු රිලීස් වෙන මේ Evo 4 එක කලින් ජෙනරේෂන් වලට හාත්පසින්ම වෙනස්. මේ කාර් එකේ appearance එක සහ performance කලින් ජෙනරේෂන් වලට වඩා සෑහෙන වෙනස්. මේකේ appearance එක ගැන ගන්නවා නම් මේ Evo 4 එකේ front bumper එකේ ලොකු fog lamp දෙකක් ඒ වගේම පිටිපස්සට යනකොට පිටිපස්සේ tail lamp දෙක third gen වලට වඩා මේ Evo 4 එකේ ගොඩක්ම වෙනස් වෙලා තිබ්බා. ඒ වගේම කලින්ට වඩා ලොකු spoiler එකක් හම්බ වෙලා තිබ්බා. RS සහ GSR කියන වර්ෂන් දෙකටම පොදුආපු අලුත්ම ටවින් ස්කොල් ටර්බෝ චාර්ජ් එක සහ කලින්ට වඩා පර්ෆෝමන්ස් වැඩි ටියුන් කරපු 4G63 එන්ජින් එකේ 6500 RPM වලදී හෝස් පවර් 276ක් සහ ඒ වගේම RPM 4000 දී ටෝක් එක නිව්ටන් මීටර්ස් 330ක් ආපු නිසා මේ කාර් එකේ පර්ෆෝමන්ස් කලින් ජෙනරේෂන් වල වඩා වැඩි දියුණු වෙලා තිබ්බා. ඒ වගේම මේ Evo 4 එකේ ආපු බ්‍රේස් බාස් ඉඳලා කාර් එකේ chassis එකේ ශක්තිමත්භාවය ඉස්සෙල්ලට වැඩි වෙලා තිබ්බා. ඒ හින්දා මේ කාර් එකේ performance ඒ වගේම stability වගේම handling ඉස්සෙල්ලා ජෙනරේෂන් වලට වඩා වැඩි වුණා. තවදුරටත් අපි Mitsubishi Evolution 4 එක ගැන කතා කරනකොට මේ Mitsubishi ලා Evolution 4 එකට හඳුන්වලා දීපු විශේෂම දෙයක් තමයි active ear control. ඒ කියන්නේ AYC කියන ටෙක්නොලොජි එක. මේකට තව නමකින් කියනවා නම් ටෝක් වෙට්ටරේ. ඒ කියන්නේ එන්ජින් එකෙන් ලබා දෙන ටෝක් එක ඩිෆරෙන්ෂල් එකක් මාර්කෙන් කාර් එකේ වීල්ස් වලට ලබා දෙන නිසා මේ කාර් එකේ වීල්ස් වලට ලැබෙන ටෝක් එක වෙන වෙනම වෙනස් කරගන්න පුළුවන් හැකියාව හම්බුණා. ඒ වගේම තවත් එකක් තමයි ටෝක් ස්ටීරින් ෆන්ක්ෂන් එක. මේ ටෝක් ස්ටීරින් ෆන්ක්ෂන් එකේ තියෙන්නේ සාමාන්‍ය ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් කාර් එකක් ඇක්සලරේට් කරද්දී ෆ්‍රන්ට් වීල්ස් එක දිශාවකට හැරෙන්න බලනවා. හැබැයි මේ ටෝක් ස්ටීරින් ෆන්ක්ෂන් එක නිසා මේ තත්ත්වය මගහරව ගන්න හැකි වෙනවා. මෙන්න මේ හැම දෙයක්ම හින්දා Evolution 4 කියන වාහනේ ලෝකේ පුරාම ප්‍රචලිත වෙච්ච වාහනයක් බවට පත් වෙන ඒ විදිහට. Evo 4 එකට පස්සේ Evo 5 එක රිලීස් වෙන 1998 ජනවාරි වල. Evo 5 එක හැදුනේ Evo 4 එක ඉන්ස්පයර් කරගෙන ලොකු වෙනසක් වුණේ. නමුත් Evo 5 එකේ තමයි Evo series එකේ ඉස්සෙල්ලාම Brembo brakes සහ Recaro seats ආවා. ඒ වගේම තිබු විශේෂ දෙයක් තමයි front bumper එකේ flared arch එක සහ rear spoiler එක ඇලුමිනියම් ඇඩ්ජස්ටබල් එකක් විදිහට තිබ්බේ. කලින්ට වඩා මේකේ රිම් සයිස් එක වෙනස් වුණා. ඒ කියන්නේ ඉස්සලා තිබ්බේ රිම් සයිස් එක අඟල් 16, Evo 5 එකට එද්දී අඟල් 17 වුණා. ඒත් එක්කම මේකේ හෝස් පවර් 276ක් සහ නිව්ටන් මීටර්ස් 373ක ටෝක් එකක් හම්බුණා. හරියටම අවුරුද්දකින් 1999 ජනවාරි Evo 6 එක රිලීස් වෙනවා. මේක කලින් වර්ෂන් එකට වඩා වෙනස් ටිකක් වෙනස්. මේකේ ඉන්ටර්කූල් එක සහ ඔයිල් කූල් එක කලින්ට වඩා ටිකක් ලොකුයි. ඒ වගේම අලුත් පිස්ටන් දාලා තිබ්බා. මේකේ හෝස් පවර් සහ ටෝක් එක කලින් වගේම 276 හෝස් පවර් සහ නිව්ටන් මීටර්ස් 373යි තිබ්බේ. ඉස්සෙල්ලා මම කිව්වනේ මේ Evo 6 එකේ RS GSR වලට අමතරව මේ Evo 6 එකේ ස්පෙෂල් එඩිෂන් එකක් ආවා. මේක නම් කළේ ටොමි මැකිනන් එඩිෂන් කියලා. ඇත්තටම කියනවා නම් ටොමි මැකිනන් කියන්නේ හොඳ රැලි ඩ්‍රයිවර් කෙනෙක්. 1996, 97, 98, 99 Evo 3, 4, 5, 6 කියන කාස් තුනෙම මෙයා වර්ල්ඩ් රැලි චැම්පියන්ෂිප් එකේ ඩ්‍රයිවිං ටයිටල් එක වින් කරලා තියෙනවා. අන්න ඒකින්ද ටොමි මැකිනන්ට ගෞරවයක් විදියට ටොමි මැකිනන් එඩිෂන් එක ඒගොල්ලෝ රිලීස් කරනවා 1999 දෙසැම්බර්. මේ කාර් එකේ වෙනස් බම්පර් එකක් තිබ්බේ. ඒ වගේම රතු සහ කළු වලින් Recaro seats තිබ්බා. ඒ වගේම මේකේ දකින්න තිබ්බ විශේෂම දෙයක් තමයි
මැකිනන් ලෝකෝ එක මේ කාර් එකේ සීට්ස් වල එම්බෝස් කරලා තිබ්බා. ඒ වගේම 17 inch white inky wheels තමයි මේකට දාලා තිබ්බේ. මේ Evo 4, 5, 6 වල තිබ්බ fog light එක Evo 7 එකේදී අයින් වෙනවා. Evo 7 එක රිලීස් වෙනවා 2001 අගෝස්තු වල. මේ කාර් එකේ ඉස්සෙල්ලා තිබ්බ active yaw control එනකොට active center differential ඒ වගේම මේ ඇක්ටිව් සෙන්ටර් ඩිෆරන්ෂල් ටෙක්නික් එක හින්දා හොඳ all wheel drive experience එකක් ගන්න ඩ්‍රයිවර්ට පුළුවන් වුණා. මේ කාර් එකේ එන්ජින් එක පැත්තෙන් ගන්නවා නම් 4G63 එන්ජින් එක ලොකු වෙනසක් වුණේ නැහැ. නිව්ටන් මීටර්ස් 385ක් සහ හෝස් පවර් එක 276ක් තිබ්බේ. ඒ වගේම මේකේ අලුතෙන් version එකක් ආවා GTA. මේක ඔටෝමැටික් ට්‍රන්ස්මිෂන් තියෙන කාර් එකක් විදිහට තමයි එළියට ආවේ. මේ දේවලුත් එක්ක 2003 ජනවාරි රිලීස් වෙනවා Evo 8 එක. මේක කලින්ට වඩා ලොකු ඉම්පරූවමන්ට් එකක් තිබෙන එන්ජින්ස් වල. නමුත් මේක FQ සීරීස් එකක් රිලීස් වෙනවා. මේක FQ සීරීස් එකේ හෝස් පවර් කලින් RS සහ GSR කියන versions වලට වඩා වැඩි. මේකේ FQ300, FQ320, FQ340, FQ400 සීරීස් එකක් රිලීස් වෙනවා. මේ හැම එකේම එකින් එකට හෝස් පවර්ස් වැඩි. පිළිවෙලට 305ක්, 325ක් සහ 345ක් සහ අන්තිමට FQ400 සීරීස් එකේ හෝස් පවර් 405ක් එනවා. ගොඩක් අය දන්නවා YouTube එකේ තියෙන Top Gear channel එක. මේක BBC එකේ ටෙලිවිෂන් සීරීස් එකක්. ඔයා Top Gear channel එකට ගියොත් දැන් බලා ගන්න පුළුවන්. අපි දැන් මෙන්න මේ පෙන්වන විදිහට FQ400 series Evo එකක් Lamborghini Murcielago එකකුත් එක්ක track එකේ ටයිටයි යනවා. මේකේ කොහොම හරි අන්තිමට Lamborghini Murcielago එකේ track time එක උනේ විනාඩියයි තප්පර 23.7යි. Evo එකේ විනාඩියයි තප්පර 24.8යි. තප්පර 1.1ක වෙනසක් විතරයි තිබ්බේ. ඒ වගේම මෙතන track record එකෙන් ඒගොල්ලන්ට අනාවරණය වුණා. ඒ වෙනකොට ඒ track record වල තිබ්බ Audi RS4 සහ Porsche 911 Carrera Force එකට වඩා මේ FQ400 series එකේ timing අඩුයි කියලා. අපි එනවා Evo 9 එකට. 2005 මාර්තු 3 රිලීස් වෙන මේ Evo 9 එක පුරුදු පරිදි 4G63 එන්ජින් එක සහ ඉන්ලයින් 4 සිලින්ඩර් වාහනයක් විදිහට තමයි එළියට එන්නේ. ඒ වගේම මේකේ හෝස් පවර් 287ක් සහ ටෝක් එක කලින් වලට ටිකක් වැඩි. 392යි නිව්ටන් මීටර් සීජය තමයි සඳහන් වෙන්නේ. ඔයාලා දන්නවා ඇති අශාන් සිල්වා. අපේ ලංකාවේ ඉන්න සුපිරිම මෝටර් රථ ධාවන ශූරයෙක්. අශාන් සිල්වා ඩ්‍රයිව් කරන Evo 9 එක. පොඩි ක්ලිප් ටිකක් තියෙනවා බලන්න. බලන්න ඕන ලින්ක්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ගිහිල්ලා බලන්න. ඊට පස්සේ Evo 9 එකේ වැගන් එකක් එනවා. එපිසෝඩ් එකේ අන්තිම. Evo 10 එකේ එනවා 2007 ඔක්තෝබර්. මේක තමයි Evo ලගේ ෆයිනල් එඩිෂන් එක Evo වල. නමුත් මේකේ තියෙන එන්ජින් එක 4G63 එන්ජින් එක නෙමෙයි. මේකේ තියෙන්නේ Hobby 11T කියලා වෙනම එන්ජින් එකක්. මෙච්චර කල් ආවේ 4G63 එන්ජින් එක. නමුත් මේ Evo 10 එකේදී මේක වෙනස් කරනවා Hobby 11T. සහ මෙච්චරකල් 1 to 9 Evo series එක exterior design උනේ ජපාන් වල. නමුත් මේ 10 එකේදී exterior design එක එන්නේ යුරෝප් වලින්. මේ engine එකත් සහ මේ body design එකත් එක්ක මේක කලින් series වලට වඩා ලොකු වෙනසක් තියෙනවා. සහ මේක කලින් series වලට වඩා ටිකක් පල්ලින් වැඩි. engine එක 2 liter 270 horsepower එක්ක මේකට හම්බුනේ 6 speed TC SST. ඒ කියන්නේ twin clutch ස්පෝර්ට්‍රොනික් ශිප් ට්‍රන්ස්මිෂන් එක. 2015 මිට්සුබිෂි එක අනවුන්ස් කළා. තව ඒගොල්ලෝ කාර් 1600කින් මිට්සුබිෂි එවලූෂන් X එකේ ප්‍රොඩක්ෂන් එක නවත්තනවා කියලා. මේකේ අන්තිමට ආපු ප්‍රොඩක්ෂන් එකේ කාස් තිබ්බේ 1600. මේ 1600න් කීවෙනි කාර් එකද කියන එක මේ කාර් එකේ සෙන්ටර් කන්සෝල් එකේ මැද හරියටම ගහලා තිබ්බා. ලංකාවේ මේ කාර් 1600න් දෙකක් තියෙනවා. එකක් තමයි 875 වෙනි වාහන. 1600 ප්‍රඩක්ෂන් එක ගොල්ලන්ගේ 2016 නවතිනවා. ඊට පස්සේ එවලූෂන් සීරීස් එක ඉවරයි. මිට්සුබිෂි එවලූෂන් සහ මිට්සුබිෂි ලාන්සර් කියන ප්‍රොඩක්ෂන් දෙකම ඒගොල්ලෝ 2016 නවත්තා. 1992 ඉඳලා 2016 වෙනකන් එවලූෂන් 1 ඉඳලා එවලූෂන් 10 වෙනකන් අවුරුදු 24ක ඉතිහාසයක්
2016 නැවුත්තවම ගොඩක් අයට මේකේ ප්‍රශ්නවත් වුණා. ඒ ආපු ප්‍රශ්නවලින් ප්‍රශ්න 3ක් ඒගොල්ලෝ Mitsubishi කම්පැනි එකෙන්ම අදහස් දක්වලා තියෙනවා ඒකට. අපි බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. තවමත් Mitsubishi Lancer එක හෝ Lancer Evolution හදනවද? ඒගොල්ලෝ දෙයකට දීපු උත්තරේ තමයි නැහැ. අපි Mitsubishi හෝ Lancer Evolution එක හදන්නේ නැහැ. මොකද නමුත් ඒගොල්ලෝ කියනවා චීනය සහ තායිවානයේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ Lancer Evolution X එකට කියලා. ඊට පස්සේ කට්ටිය ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි Lancer Mitsubishi හෝ Mitsubishi Evolution එක ඇයි ඒගොල්ලෝ ඉස්සරහට කන්ටිනියු කරන්නේ නැත්තේ කියලා. ඒකට ඒගොල්ලෝ දෙන හේතුව තමයි පාරිභෝගිකයන්ගේ කාර්යක්ෂමතාවය හා කාර්යබහුලභාවයෙන් හින්දා ඒගොල්ලෝ ගොඩක්ම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන වලට යොමු වෙනවා. අන්න ඒක හින්දා Evolution සීරීස් එක නැවතුවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. අන්තිම ප්‍රශ්නේ තමයි හැම එක GMC වෙලා වගේ ඩිෆෙන්ඩ් එක ආයිමත් අලුතෙන් 2020 වගේ සුප්‍රා එක නවත්තලා තියලා අලුතෙන් 2020 වගේ අන්තිමටම අහන ප්‍රශ්නේ තමයි Mitsubishi Evolution හෝ Lancer එක ආයිමත් එනවද? ඒකට ඒගොල්ලෝ දෙන උත්තරය තමයි Lancer හෝ Lancer Evolution එක නැවත ගෙන ඒමට කිසිදු සැලසුමක් නැත. Mitsubishi crossover සහ Mitsubishi E-Concept එක මත පදනම් වෙච්ච වාහන තමයි මේගොල්ලෝ ගෙන්නන්නේ. සෝචනීය තත්ත්වයක්. කරන්න දෙන්න ඒක තමයි ඒගොල්ලන්ගේ මතය. යන්න එපා. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න Mitsubishi Evolution අදගෙනාවේ අපේ 3 වෙනි එපිසෝඩ් එක. ඔයගොල්ලෝ කැමති කාස් තියෙනවා අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම බලලා නිකන් යන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි මේක ලොකු මහන්සියක් කියලා කරන්නේ. හොඳ රිසර්ච් කරලා මේක කරන්නේ. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, අනිවාර්යෙන් ෂෙයා කරන්න. දන්නේ නැති අයට කියන්න. හැමදාම ඉරිදට අපිත් එක්ක සෙට් වෙලා ඉන්න අලුත් කාර් එකකින් මේ වගේ ඉන් ඩීටේල් කතා කරන එපිසෝඩ් එකකින් අපි එනවා. එහෙනම් අපි ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න. වීලිස් අපේ 4 වෙනි එපිසෝඩ් එක. අද අපි කතා කරන්න යන්නේ BMW ලගේ අද වෙනකොට හයි පර්ෆෝමන්ස් කාර් එකක් ගැන. BMW M3 series එක. වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා ඔයා අපේ channel එකට අලුත් එක්කෙනෙක් නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපේ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා බලන්න. අපි මේ වගේම තව කාස් ගැන කරපු එපිසෝඩ්ස් තියෙනවා. ඒ වගේම තව ඉස්සරහට එන්න තියෙනවා. අපි දැන් මේ වීඩියෝ එකට. BMW M3 series එකට යන්න ඉස්සෙල්ලා අපි බලමු BMW කියන එකේ තේරුම මොකක්ද කියලා. BMW කියන්නේ ජර්මන් වලින් නම් Bayerische Motorenwerke GmbH. ඉංග්‍රීසි වලින් කියනවා නම් Bavarian Motor Works. අපි දැන් BMW M3 series එක පැත්තට. BMW M3 series එක ලෝකෙට හඳුන්වලා දෙන්නේ 1986 දී ජර්මනි වලදී ෆ්‍රැන්ක්ෆර්ට් මෝටර් ෂෝ එකේදී. ඇත්තටම මෙහෙම කාර් එකක් හඳුන්වලා දෙන්න හේතුව BMW M3 කියන series එක හඳුන්වලා දෙන්න හේතුව කතා කරන්න ඉස්සෙල්ලා අපි මේ M කියන එකේ තේරුම දැනගන්න. Mitsubishi ලගේ රැලි ආර්ට්, Benz ලගේ AMG, Audi වල S-Line, Toyota වල Gazoo Racing, ඒ වගේම Honda වල Type R වගේම BMW ලගේ රේසින් ඩිවිෂන් එකට කියන්නේ M කියලා. BMW ලගේ මේ M Sports ලෝකෙ ප්‍රසිද්ධ වෙන්න ගොඩක්ම බලපාපු හේතුවක් විදිහට BMW M3 E30 series එක හඳුන්වන්න පුළුවන්. මොකද මේගොල්ලෝ BMW M30 series එක හැදුවේ ඇත්තටම කියනවා ඒ වෙනකොට තිබ්බ DTM Racing series එක focus කරගෙන. නමුත් මේ M3 E30 series එක රේස් එකට දාන්න යද්දී ප්‍රශ්නයක් මතුවුණා. ඒක තමයි homologation. මේ homologation කියන්නේ යම්කිසි කාර් එකක් රේස් එකට දානකොට ඒ රේස් එකට දාද්දී වාහනේ තියෙන්න ඕනේ limitations specifications වලට අමතරව නිෂ්පාදනය කරලා තියෙන්න ඕනේ units ගාන යම් අගයකට වඩා වැඩි වෙන්න ඕනේ. මේ E30 කාර් එක DTM Racing series එකට දාන්න නම් ඒ වෙනකොට homologation අනුව cars 5000කට වඩා හදන්න ඕන. මෙන්න මේක හින්දා තමයි E30 series එක මහජනතාවට විවෘත වෙන්නේ. මිනිස්සු අතරට ආව කියන්නේ මේ 5000ක් නිෂ්පාදනය කිරීම තුල තමයි BMW එක වාහන විකුණන්න පෙළඹුණේ. මේ වාහනේ මහජනතාව අතරට දාන්න ඕන නම් මේගොල්ලන්ට මේක ඉක්මනට කරගන්න ඕන. මොකද රේස් එකට ඉක්මනට වාහනේ දාන්නත් ඕනේ. ඒ වගේම වාහන 5000ක් හදන්නත් ඕනේ. මේකට මේගොල්ලෝ ගත්ත විසඳුම තමයි ඒ වෙනකොටත් BMW වල එළියට දාලා තිබ්බ M1 කාර් එක. මේක ආවේ ඉන්ලයින් 6 සිලින්ඩර් එන්ජින් එක. ඊට පස්සේ මේගොල්ලෝ කළේ මේ ඉන්ලයින් 6 සිලින්ඩර් එන්ජින් එකම ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජින් එකක් විදිහට
සිලින්ඩර්ස් දෙකක් අයින් කරලා හදලා ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජින් එකක් ඇතුළත් කරලා E30 සීරීස් එක නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒත් එක්ක මේ කාර් එකේ බොඩි එක හොඳ එරෝඩයිනමික් ඩිසයින් එකකුත් එක්ක හොඳ කම්පිටිටිව් ඒ වගේම එෆිෂන්සි කාර් එකක් විදිහට එළියට දාන්න සති දෙකකින් පුළුවන් වුණා මේ BMW M Sport Division එකට. මේ කාර් එකේ homologation rules වලින් බේරෙන්න ඉස්සෙල්ලාම 5000ක් හදනවා. මේ 5000ට ඇතුළත් වෙනවා coupe සහ convertible cars. කාර් එකේ ස්පෙක් අතින් ගන්නවා නම් කාර් එකේ හෝස් පවර් 197ක පවර් එකකුත් එක්ක මේකේ top speed එක 235ක්. ඒත් එක්කම 1986 දී M3 prototype pickup truck එකක් introduce කරලා තියෙනවා. මේ දේවල් නිසා මේ E30 කාර් එකේ තිබ්බ performance ඒ වගේම stability ඒ වගේම comfortability එක නිසා මේ කාර් එක අපි ඉස්සෙල්ලා කිව්ව homologation rules වලට අනුව 5000ක් නිෂ්පාදනය කරපු වාහනේ 5000කට සීමා වෙන්නේ නැතුව මේ කාර් එක 18000ක් විකිනෙනවා වාහන. මොකද මේ කාර් එකේ තිබ්බ performance නිසා. මම කියවනේ මේ කාර් එක මෙච්චර විකුණුනේ performance ඉඳමයි කියලා. මේ කාර් එක WRC championship සෑහෙන ගාණක් දෙන්නලා තියෙනවා. ඒ වගේම මේ E30 කාර් එක Nürburgring track එකේ 24 hours Spa competition එක 1989 ඉඳලා පිට අවුරුදු 4ක් 1992 දක්වා ඊට පස්සේ 1994 දී ජයග්‍රහණය කරලා තියෙනවා. අපි දැන් යන් M3 ලගේ second gen එක. ඒ කියන්නේ E36 generation එකට. ඉස්සෙල්ලා හදා කරපු E30 series එක ඒගොල්ලෝ focus කරේ racing වලට තමයි. නමුත් E36 කාර් එක ඒගොල්ලෝ focus කළේ consumer market එකට. ඒක නිසා මේකේ ඉස්සෙල්ලා වඩා කම්ෆර්ටබිලිටි එක වැඩි වෙලා තිබ්බා කියන්න පුළුවන්. ඒත් එක්කම මේක එන්ජින් එක ගැන කතා කරනවා නම් ඉස්සෙල්ලා තිබ්බ ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජින් එක. නමුත් මේ කාර් එකට එද්දි ඉස්සෙල්ලා අර අයින් කරපු සිලින්ඩර්ස් දෙක දාලා ආයිමත් අර M1 කාර් එකේ වගේම ඉන්ලයින් 6 සිලින්ඩර් එන්ජින් එකක් විදිහට තමයි මේ කාර් එකේ S50 එන්ජින් එක හදලා තිබ්බේ. මේ ඉන්ලයින් 6 සිලින්ඩර් එන්ජින් එක ගැන කතා කරනවා නම් මේක 3 ලීටර් හෝස් පවර් 286ක් සහ ටෝක් එක නිව්ටන් මීටර්ස් 350ක් දක්වා performance up කරලා තිබ්බා. ඉස්සෙල්ලා වාහන 5000ක් විකිනෙන්නේ නැහැ කියලා හිතපු E30 කාර් එක ලෝකෙ කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම් 1992 රිලීස් කරපු මේ E36 කියන කාර් එක E36 coupes 46525කු කන්වර්ටිබල්ස් 12114කුත් සහ සෙඩාන් වර්ගයේ කාස් 12603ක් සෙල් කරන්න BMW එකට පුළුවන් වුණා. මේ E46 එහෙම නැත්නම් M3 ලගේ third gen එක ගැන කතා කරද්දී මේ කාර් එකේ engine spec ගැන කතා කරනවා නම් මේ කාර් එක inline 6 cylinder BMW S54 කියන engine එක තමයි මේකේ තිබ්බේ. මේ කාර් එක 3.2 liter ඒ වගේම horsepower 338ක් සහ torque එක newton meters 365ක් තිබ්බ නිසා මේ කාර් එකට 0 ඉඳලා 100ට යන ගත වෙන්නේ අතර 5.1. මේ කාර් එකේ performance ගැන කතා කරනවා නම් කතා කරන්න දෙන්නේ මේ කාර් එක ලෝකෙ පුරා 85000කට වඩා වාහන සංඛ්‍යාවක් ඉගෙනලා තියෙනවා. ඊට අමතරව මේ E46 generation එකේදී BMW එක American Le Mans Championship එක ටාගට් කරලාම වාහනයක් හදනවා. ඒ තමයි BMW M3 GTR කියන කාර් එක. මේ කාර් එකත් කාර් එක රේස් එකට දාගන්න ඕන නිසා අපි ඉස්සෙල්ලා කිව්වා වගේම homologation rules වලට අනුව එකඟ වෙන්න ඕන හින්දා මේ කාර් එකේ units 10ක් මහජනතාවට මිලදී ගන්න නිකුත් වුණා. හැබැයි මේ කාර් එකේ මිල ඒ වෙනකොට සඳහන් කරලා තිබ්බේ 2001 දී යුරෝ 2,50,000ක් විදියට. අද මුදලින් ගන්නවා නම් අපි ලංකාවේ මුදලින් ගන්නවා නම් කෝටි 5මාරකට වඩා වැඩි ගාණක්. ඉතින් මේ ගානකට මේ GTR කාර් එකක් ගන්නවට කාර් එකක්නේ මිනිස්සුන්ට යන ඔප්ෂන් තිබ්බ හින්දා ගොඩක් අය මේකට යොමු වුණේ නැහැ. නමුත් මේ කාර් එකේ ආව ස්පෙෂල්ම දෙයක් තමයි මෙච්චර කල් සාම්ප්‍රදායිකව ආපු ඉන්ලයින් 6 සිලින්ඩර් එන්ජින් එක නෙමෙයි ආවේ. මේක ආවේ V8 එන්ජින් එක. එන්ජින් එක ගැන කතා කරනවා නම් මේගොල්ලෝ මේ එන්ජින් එක නම් කළේ P60 කියන නමින්. එන්ජින් එක 4.0 ලීටර් හෝස් පවර් 380ක් සහ මේකේ টොප් ස්පීඩ් එක සඳහන් වෙන්නේ පැයට කිලෝමීටර් 295ක් විදිහට. ඒ වගේම මේ කාර් එක Nürburgring track එකේ 2004 සහ 2005 දී 24 hours Spa competition එක win කරලා තියෙනවා. මේ කාර් එකේ බර අඩු කරගන්න මේගොල්ලෝ front bumper එක, rear bumper එක සහ rear wing එක මේගොල්ලෝ carbon fiber වලින් නිෂ්පාදනය කරලා තිබ්බා. මෙන්න මේ හැම දෙයක් හින්දාම මේ කාර් එකේ තිබ්බ unique look එක හින්දා මේ කාර් එකට අපි ආසාවෙන් ප්ලේ කරපු Need for Speed Most Wanted සහ Need for Speed Heat කියන ගේම්ස් වල unique icon එකක් වෙන්න මේ කාර් එකට පුළුවන් වුණා.
E46 ජෙන් එකට පස්සේ ඊට පස්සේ 2007 දී රිලීස් වෙනවා E90 සීරීස් එක. මේකේ E90, E92 සහ E93 කියන වේරියන්ස් තුනක් එනවා. මේ ලයිනප් එකේ E90 කියන්නේ සෙඩාන් වේරියන්ට් එකට. ඒ වගේම E92 කියන්නේ කූප් වේරියන්ට් එකට සහ අන්තිමට E93 කියන්නේ කන්වර්ටිබල් වේරියන්ට් එකට. මේ E90 සීරීස් එකේ කාස් ලෝකෙ පුරා 65000කට වඩා සංඛ්‍යාවක් ඉවර ගන්න BMW එකට පුළුවන් වුණා. මේ E90 කාර් එකේ කලින්ට වඩා සෑහෙන performance up කරලා තිබ්බා. මේ කාර් එකේ 7 speed dual clutch transmission එකකුත් එක්ක engine එක 4.0 ලීටර්, ඒ වගේම horsepower එක 414කුත් එක්ක RPM එක 3900 දී ටෝක් එක නිව්ටන් මීටර්ස් 400ක් තිබිච්ච ඉඳන් මේ කාර් එකට බිඳුව ඉඳලා පැයට කිලෝමීටර් 100ට යන්න ගත වෙන්නේ තත්පර 4.6යි. මීට අමතරව කලින් වගේම මේ M3 සීරීස් එකේ ප්‍රොටෝටයිප් පිකප් ට්‍රක් එකක් ආයිමත් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා 2011 මෝඩල් එකකින්. මේක ප්‍රොටෝටයිප් එකක් විදිහට විතරයි ආවේ, ප්‍රොඩක්ෂන් එකට ආවේ නෑ. ඊට පස්සේ 2014 දී M3 ලගේ 5th gen එක ඒගොල්ලෝ නම් කරනවා F80 ජෙනරේෂන් එක විදිහට. මෙච්චර කල් මේ M3 සීරීස් එකේ එන්ජින්ස් ආවේ naturally aspirated engines විතරයි. නමුත් මේ F80 සීරීස් එකේදී මේගොල්ලෝ ටර්බෝස් දාන්න තීරණය කරනවා performance up කරන්න. කලින් තිබ්බ V8 naturally aspirated engine එකත් එක්ක twin turbo charged engine එක ගැන අපි compare කරලා බැලුවොත් මේ engine එකේදී horsepower 425ක පවයකුත් එක්ක කලින් තිබ්බ ටෝක් එකට වඩා වැඩිපුර. ඒ කියන්නේ ඉස්සෙල්ලා තිබ්බේ නිව්ටන් මීටර්ස් 400ක ටෝක් එකක්. නමුත් මේ F80 twin turbo charged inline 6 cylinder engine එකේ ටෝක් එක නිව්ටන් මීටර්ස් 550ක්. මෙතනදී මේකේ top speed එක පැයට කිලෝමීටර්ස් 280ක් විදිහට තමයි සඳහන් කරලා තිබ්බේ. මෙතනදී M3 F80 series එකේදී මේගොල්ලෝ වෙනස්කමක් කරලා තිබ්බා. කලින් නම් sedans, coupes, convertibles ඔක්කොම ආවේ එකම නමකින්. නමුත් මෙතනදී ඒගොල්ලෝ අලුතෙන් M4 කියලා වේරියන්ට් එකක් හඳුන්වලා දුන්නා. මෙතනදී උනේ sedan cars, doors 4ක් තියෙන cars. ඔක්කොම ඒගොල්ලෝ සඳහන් කළේ M3 කියලා. නමුත් coupe එක, දොරවල් දෙක coupe එකට යනකොට මේගොල්ලෝ මේක M4 කියලා සඳහන් කළා. ඒක නිසා මේ මෙච්චරකල් M4 කියලා සීරීස් එකක් තිබ්බේ නැහැ. නමුත් මේ සීරීස් එකෙන් පස්සේ M4 සීරීස් එකක් වෙනම ඩෙවලොප් වෙන්න පටන් ගත්තා. 2014 පටන් ගත්ත මේ F80 එහෙම නැත්නම් M3 එකේ 5th gen එක 2018 ප්‍රොඩක්ෂන් එක නවතිනවා. මෙන්න මේ විදිහට 2018 M3 F80 වල ප්‍රොඩක්ෂන් එක නැවතුනාට පස්සේ 2021 දී අලුතෙන් මෙන්න තියෙන්නේ M3 G20 කියන සීරීස් එක. මේකෙද්දී එන්නේ S58 කියන එන්ජින් එක BMW ලගේ. ඒ වගේම මේගොල්ලෝ කියනවා මේ කාර් එකේ එන්නේ කලින් වගේම inline 6 cylinder එන්ජින් එකක්. ඒ වගේම මේගොල්ලෝ කියනවා මේකේ ඔප්ෂනල් all wheel drive පහසුකම ලබා ගන්න පුළුවන් කියලා. අපි බලමු 2021 දී අපිත් ඒක නැදිලින් අපි කියන්න මොකද්ද වෙන්නේ කියලා. අද අපි කතා කරන්නේ එන්නේ නැහැ කියලා කිව්වට 2020 දී ආපු අලුත් වාහනයක්. Supra? Oh my god, is this Supra in the back? Dude, is this a Supra? Wow! Is that a Supra? ඔව් අද අපි කතා කරන්නේ Supra එක ගැන. මේ විලිස් පස්වෙනි එපිසෝඩ්. Supra. දන්නවා නමේ තේරුම. To surpass or go beyond. මේ නමේ තේරුම අභිබවා යෑමට නැත්තම් ඔබට යෑම. මේ වෙද්දී ජෙනරේෂන් 5ක් ඇවිල්ලා තියෙන මේ Toyota Supra එක පටන් ගන්න 1978 හරියටම අවුරුදු 42කට ඉස්සෙල්ලා. 1978 අප්‍රේල් වල මේක රිලීස් කරන්නේ Toyota Supra විදිහට නෙමෙයි. Toyota Celica XX. තවත් විදිහට කියනවා නම් A50. Toyota Celica XX ජපානයේදී Celica වුණාට ඇමරිකාවේදී Celica කියන කාර් එකක් මාකට් එකේ මේ වෙද්දි තිබ්බා. ඒක නිසා උතුරු ඇමරිකාවේ කට්ටිය කැමති වුණේ නැහැ තවත් කාර් එකකට Celica කියලා කියන්නේ. ඒක නිසා මේගොල්ලෝ පාවිච්චි කරා Supra. මේ Toyota Celica XX එකේ ප්‍රධානම අරමුණ උනේ ඒ වෙද්දි මාකට් එකේ තිබ්බ Nissan එහෙමත් නැත්නම් Datsun 280Z කාර් එක ඇතුළු JDM ෆැමිලි එකට හොඳ තරගයක් දෙන්න පුළුවන් සමාජිකයෙක් ඉදිරිපත් කරන්නේ. මේ Celica XX එකේ 2.0 ලීටර් 12 valve SOHC එහෙමත් නැත්නම් සිංගල් ඕවර්හෙඩ් කැම්ෂාෆ්ට් ඉන්ලයින් 6 සිලින්ඩර් එන්ජින් එකක් තමයි තිබ්බේ. ඒ වගේම මේ කාර් එක ලිෆ්ට් බැක් මොඩල් එකක්. මේ කාර් එකට හෝස් පවර් 123ක් තිබ්බේ. මේ එන්ජින් එක ගැන තව දුරටත් කතා කරනවා නම් Toyota 2000 GT කාර් එකේ ආපු ඉන්ලයින් 4 සිලින්ඩර් M එන්ජින් එකම තවත් වැඩි දියුණු කරලා තව සිලින්ඩර්ස් දෙකක් එකතු කරලා ඉන්ලයින් 6 සිලින්ඩර් M එන්ජින් එකක් විදිහට තමයි මේ Toyota Celica XX එකට ආවේ. මේ Toyota Celica XX එකේ ගියර් බොක්ස් එක ගැන කතා කරනවා නම් මොඩල්ස් දෙකකින් ඇවිල්ලා තියෙනවා. එකක්
5 speed manual transmission optional ආවා 4 speed automatic transmission. ඒ වගේම ඉතාම විශේෂ දෙයක් මේකෙදි කතා කරන්න තියෙනවා. ඒ තමයි overdrive gear එකක් මෙන්න මේ කායකට ඇවිල්ලා තිබ්බා. මොකද මේ overdrive කියන්නේ? මේ overdrive gear එකේදී low RPM එකකදී ඉතා හොඳ fuel consumption එකක් පවත්වගෙන noise අඩු ඒ වගේම හොඳ speed එකක් maintain කරන්න හැකියාව ලැබුණා. මේ Toyota Celica XXX එක තනිකරම Toyota production එකක් නෙමෙයි. මේකේ engineering පැත්ත බලාගත්තේ British company එකක් වෙච්ච Lotus car company. මේ නිසාම Toyota Celica XXX කායකට Lotus ලගේ XL කියන කායක බේස් වෙලා තිබ්බා. ඔන්න දැන් අපි එනවා Toyota Celica ලගේ ඊළඟ ජෙනරේෂන් එක. 1981 දී A60 කියන නමින් Toyota මේක රීඩිසයින් කරනවා. මේ A60 කායක ගැන වාර්තා කරපු ඇමරිකන් ජර්නලිස්ට් කෙනෙක් මේ A60 කායක Supra Mark II විදිහට හඳුන්වනවා. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරපු කායක ඉබේම Supra Mark I වෙනවා. මෙන්න මේ විදිහට Toyota Supra වල Mark 1, Mark 2, Mark 3 කියන මේ ජෙනරේෂන් එක හැදෙන්න පටන් ගන්නවා. මේ Mark 2 එකේ ප්‍රභේද දෙකක් ආවා. L type එක සහ P type එක. L type කියන්නේ luxury type, P type කියන්නේ performance type එක. මේ Mark 2 එකේ engine එක ගැන කතා කරනවා නම් මේක 2.8 liter DOHC double overhead camshaft engine එකක්. දන්නවනේ DOHC කියන්නේ මොකක්ද කියලා? දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ උඩ පෙන්නන link එකට ගිහිල්ලා අපේ Lancer Evolution වීඩියෝ එක බලලා DOHC ගැන දැනගන්න. එතකොට මේ කායකේ horse power 145ක් සහ Newton meter 210ක torque එකක් තිබෙනවා. මේ Mark 2 කායකේම upgraded version දෙකක් 1983 සහ 1984 දී රිලීස් වෙනවා. 1983 දී පිළිවෙලින් 150යි horse power සහ 216 Newton meter torque එකක් සහ 1984 දී horse power 160ක් සහ Newton meter 221ක ටෝක් එකක් සහිත වාහන විදිහට තමයි එළියට එන්නේ. මේ 1981 රිලීස් වෙච්ච Mark II එහෙමත් නැත්නම් A60 කියන මේ කායකේ තිබ්බ විශේෂම දෙයක් තමයි මේකට ඇවිල්ලා තිබ්බ car navigation system එක. මොකක්ද දන්නවද මේකේ විශේෂත්වය? කාර් ඉතිහාසය ගැන ගන්නකොට ඉස්සෙල්ලාම car navigation system එකක් ඇවිල්ලා තිබ්බේ මෙන්න මේ කායකට. හැබැයි මේක දැන් තියෙන වගේ touch screen තියෙන ගොඩක් ලස්සන navigation system එකක් නන් නෙමෙයි. මේකෙදී වෙන්නේ මොකක්ද කියලා හරියටම කියනවා නම් කම්පියුටර් එකෙන් අදාළ තැනට ඩිස්ටන්ස් එක කැල්කියුලේට් කරලා අපිට ඩිස්ප්ලේ කරනවා වගේම අපි ගමන් කරද්දී ජියෝමැග්නටික් සෙන්සර්ස් භාවිත කරලා අපිට හැරෙන්න ඕන දිශාව ඒ ටික පෙන්නනවා. ඒ වගේම ස්පීඩ් සෙන්සර්ස් වලින් අපිට තව කොච්චර දුර යන්න තියෙනවද කියලා පෙන්වනවා. මේගොල්ලෝ ඊට පස්සේ 1986 දී රිලීස් කරනවා A70 ඒ කියන්නේ Toyota Supra Mark III. මේ Toyota Supra Mark III එකේ එන්ජින් එක ගැන කතා කරනකොට මේක inline 6 cylinder 3.0 liter horsepower 200ක natural aspirated 7M GE engine එක. මොකද්ද මේ natural aspirated කියන්නේ? ඒ කියන්නේ normal aspirated. වායුගෝලීය පීඩනය යටතේම වාතය ලබාගෙන එන්ජින් එක තුළ දහනය කරන ක්‍රියාවලිය තමයි natural aspirated. නමුත් ටර්බෝ චාර්ජර් එකක හරි සුපර් චාර්ජර් එකක හරි වෙන්නේ වෙනස් දෙයක්. ඒකෙදි වෙන්නේ සාමාන්‍ය වාතය ලබාගෙන ඒ ලබා ගන්න පීඩනයට වඩා වැඩි පීඩනයකින් එන්ජින් එක වෙත ලබා දීලා දහනය සිදු කරන එක. හරියටම අවුරුද්දකට පස්සේ 1987 දී මේ A70 එහෙමත් නැත්නම් Mark III අප්ග්‍රේඩ් වෙන ටර්බෝ චාර්ජර් එකක් සහිත කාර් එකක් විදියට. මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ 1987 දී රිලීස් වෙච්ච Mark III කාර් එක තමයි පළවෙනියටම Supra නමින් වෙළඳපොළට ආපු පළවෙනි වාහනේ. මේ අලුත් Mark III එක ටර්බෝ චාර්ජර් එකක්නේ. ඒක හින්දා මේකේ එන්ජින් එක හඳුන්වලා තිබ්බේ 7M GTE කියන නමින්. මේ කායකේ හෝස් පවර් එක ඒ වගේම ටෝක් එක කලින් අපි කිව්ව කායකට වැඩි වෙලා තිබ්බා. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ naturally aspirated කායකේ හෝස් පවර් 200 තිබ්බා. හැබැයි මේ ටර්බෝ චාර්ජ් version එකේදී හෝස් පවර් 231ක් සහ 344ක ටෝක් එකක් තිබ්බා. මේ ටර්බෝ චාර්ජ් Supra Mark III එකේ appearance එකේ පොඩි වෙනස්කම් ටිකක් තිබ්බා. මේකට headlight ඇවිල්ලා තිබ්බේ pop up headlights. ඒ වගේම මේකට spoiler එකක් ඇවිල්ලා තිබ්බා. මේ Supra එක ලෝකෙ පුරා ව්‍යාප්ත වෙලා ජනතාව අතර ප්‍රසිද්ධ වේගෙන එන කාලේ 1993 දී Toyota සමාගම රිලීස් කරනවා A80 එහෙමත් නැත්නම් Toyota Supra Mark IV. 1990 මේ කාලේ Toyota සමාගම රිසර්ච් කරලා A70 එකේ chassis එකටම A80 එහෙමත් නැත්නම් මේ Mark IV කායක chassis එක හදනවා. ඊට අමතරව මේ Mark IV එකේ ආපු aerodynamic body design එක, curved edges, ඒ වගේම මේකට පාවිච්චි කරපු light weighted materials එහෙමත් නැත්නම් සැහැල්ලු අමුද්‍රව්‍ය නිසා මේ කායකයේ බර කලින් version එකට වඩා රාත්තල් 220කින් අඩුයි. මේ දේවල් නිසාම මේ වෙනකොටත් මාකට් එකේ තිබ්බ 300ZX, RX-7, NSX සහ 3000 GT කියන මේ කාර් වලට ඉතාම හොඳ තරගයක් දෙන මේ
Supra Mark 4 එකට හැකියාවක් ලැබෙන. මේ කායකෙත් කලින් වගේම version දෙකක් ආවා. horsepower 220ක natural aspirated සහ horsepower 320ක turbo charge version එකක් විදිහට. මේ natural aspirated engine එකේ 5 speed manual සහ 4 speed auto විදිහට turbo charge version එකේදී Toyota ලගේ පළවෙනි 6 speed manual transmission එක මේ කායකට හම්බ වෙනවා. අනේ අර 2JZ එන්ජින් එක ගැන තව පොඩ්ඩක් කියන්නකෝ. මේ 2JZ එන්ජින් එක ගැන කියන්න කියනවනේ. මේ Mark 4 කායකට ආවේ 2JZ GTE කියන එන්ජින් එක. මේ 2JZ එන්ජින් එකේ එන්නේ twin scroll turbo charge එක. ඒ කියන්නේ මේකේ turbo දෙකක් තියෙනවා. මේකේ පොඩි turbo එක low RPM එක. ඒ කියන්නේ RPM 1800කදී වගේ low RPM එකදී boost වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ exhaust gas එක අවශ්‍ය ප්‍රමාණයට ලැබෙනකොට මේක තියෙන ලොකු ටර්බෝ එක, ඒ කියන්නේ දෙවෙනි ටර්බෝ එක RPM 3500 දී ප්‍රී බූස්ට් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම RPM 4000 වෙනකොට මේ දෙවෙනි ටර්බෝ එකේ බූස්ට් එක එන්ජින් එකට දෙන්න පුළුවන් වෙනවා. ඇයි මේක ටර්බෝ දෙකක් දැම්මේ? මේකේ ටර්බෝ දෙකක් දාලා තියෙන්නේ ටර්බෝ ලැග් වෙන එක නවත්ත ගන්න. ටර්බෝ ලැග් එක ගැන කියනවා නම් ඔයා හිතන්නකෝ ඔයාගේ කායකට ලොකු ටර්බෝ එකක් ගෙනලා දැම්මා. ටර්බෝ දෙකක් දාන්නද ඔය කායක තෝට එක්සෝස් ගෑස් එක තා විශාල ප්‍රමාණයක් එකතු වෙනකම් ඉන්නවා මේ ටර්බෝ එක චාර්ජ් වෙන. හැබැයි මේ ට්වින් ස්ක්‍රෝල් ටර්බෝ චාර්ජ් එකේදී අර ලැග් එක ඇති වෙන්නේ නැහැ. මොකද පොඩි ටර්බෝ එකෙන් low RPM එකේදී බූස්ට් වෙනවා. ඊට පස්සේ ඒත් එක්කම ලොකු ටර්බෝ එකක් බූස්ට් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මෙතනදී ටර්බෝ ලැග් එකක් හිටින්නේ නැහැ. තවදුරටත් මේ එන්ජින් එක ගැන කතා කරනකොට RPM 5600 දී horsepower 320ක බලයකුත් RPM 4000 දී 427 නිව්ටන් මීටර් ටෝක් එකකුත් ලබා දෙන්න හැකියාව තියෙනවා. තව තියෙනවා ඉවර නෑ. මේ කායකේ එන්ජින් එක ඔයාට අවශ්‍ය නම් ඔයා මිලදී ගන්න horsepower එක වගේ දෙගුණයක් හෝ තුන්ගුණයක් දක්වා ඔයාට අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. මොකද මේ කායකේ එන්ජින් එකේ බ්ලොක් එක cast iron. ඒ වගේම crankshaft cast steel සහ මේකේ cylinder heads කාස්ට් ඇලුමිනියම් වලින් තව නිෂ්පාදනය කර. මෙන්න මේ දේවල් හින්දා මේ එන්ජින් එක ඕවර්බිල්ඩ් එන්ජින් එකක් විදිහට බූස්ට් කරද්දී බූස්ට් එක එන්ජින් එකට දරාගන්න පුළුවන් හැකියාවක් හම්බෙලා තියෙනවා. 1993 පටන් ගත්ත මේ Toyota Supra Mark 4 එකෙන් පස්සේ 2002 වෙනකොට මේකේ ප්‍රොඩක්ෂන් නවත්වනවා. 2002 ඉඳලා 2014 වෙනකම් කිසිම ආරංචියක් නැතුව යනවා. නමුත් අවුරුදු 12කට පස්සේ 2014 Toyota FT1 කායක concept කායකක් විදිහට එළියට එනකොට මේක ඉඟිපල කරා මේක Toyota Supra Mark 5ද කියලා. මොකද කියනවා නම් මේ වෙද්දිත් 2013 දී මේ Toyota කම්පැනි එක සහ BMW කම්පැනි එක Toyota Supra Mark 5 එක සම්බන්ධයෙන් පාර්ට්නර්ෂිප් එකක් සයින් කරලා තිබ්බා. ඊට පස්සේ 1993 Mark 4 වලින් නැවතිලා තිබ්බ මේ Toyota Supra එක 2020 හරියටම අවුරුදු 27කට පස්සේ Toyota Supra Mark 5 එක එළියට එනවා. The new Toyota Supra. මේක ගැන විස්තර කතා කරනවා නම් 3.0 ලීටර් inline 6 cylinder horsepower 335ක එන්ජින් එකක් තමයි තිබ්බේ. ඒ වගේම මේකේ 8 speed automatic transmission system එකක් තිබ්බා. ඒ වගේම මේක rear wheel drive කාර් එකක්. බිඳුවේ ඉඳලා පැයට කිලෝමීටර් 100ට ස්පීඩ් කරන්න යන්නේ තප්පර 4.1. මේකේ top speed එක පැයට කිලෝමීටර් 250. ඒ වගේම මේකේ torque එක නිව්ටන් මීටර් 495. මේ wheelies පස්වෙනි එපිසෝඩ් එක Toyota Supra. අද වීලිස් 6 වෙනි එපිසෝඩ් එක අපි යමු ඉතාලිය පැත්තට. ෆෙරාරිද ලැම්බෝද? නෑ අද අපි කතා කරන්නේ මසරාටි ගැන. මසරාටි කිව්වට ස්පෙසිෆික් වෙහිකල් එකකට වැඩිය මසරාටි කම්පැනි එක ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ මසරාටි එකේ එම්බ්ලම් එක, ඒ කියන්නේ ලෝගෝ එකට පොඩි කතාවක් තියෙනවා. අපි බලමු මොකක්ද කියලා. ඔයගොල්ලන්ට හිතෙන්නේ මේකේ මොකක්ද තියෙනවද කියලා? ඇඟිලි තුන, පාත් එකේ කකුල,
එහෙම නැත්තම් ඔටුන්නක්ද? නෑ නෑ මේක තියන්නේ ඔටුන්නක් නන්නෙමි මේක තියන ත්‍රිශූලය මේ මසරාටි කම්පැනි එක ආරම්භ කරන්න කේන්ද්‍රස්ථානය වෙච්ච බොලොක්නාවල පියාසා මැගිවරේ නගරේ තිබුණු වතුර මලේ උඩ අඹල තිබ්බ නෙප්චූන්ගේ පිළිමය පාදක වුණා මේ මසරාටි ලෝගෝ එකේ තියෙන්නේ ඒ නෙප්චූන් අතේ තියන් හිටපු ත්‍රිශූලය ඔයගොල්ලන්ට මතකනේ සුබාරු වලත් තිබ්බ ග්‍රීක මිත්‍යා මතය ඒ වගේම මේ මසරාටි වලත් ඔය ග්‍රීක මිත්‍යා මතේ ගෑවිලා තියෙනවා මසරාටි කියන්නේ උතුම බලයක් තියෙන වාහනයක් ඇයි එතකොට මේ වගේ දෙයක් පාවිච්චි කරේ කියලා නෙප්චූන් කියන්නේ බලයට අධිපති දෙවියෝ එයා ඒ පාවිච්චි කරන ත්‍රිශූලය තමයි මේගොල්ලොන්ගේ එම්බ්ලම් එකට පාවිච්චි කරේ ඒ වගේම මේ නෙප්චූන්ගේ පිළිමය පිහිටලා තිබ්බ නගරය ඒ නගරය තමයි මසරාටි ආරම්භ වෙන්නේ ඒක සිම්බලයිස් කරන්නත් එක්ක තමයි මේගොල්ලෝ මේ මසරාටි වලට නෙප්චූන්ගේ ත්‍රිශූලය පාවිච්චි කරේ මේ ලෝගෝ එක ඕන තැනක ඉතා පහසුවෙන් අඳුරගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ මේක නිල් පාටින් සහ සුදු පාටින් තමයි හදලා තියෙන්නේ නිල් පාටින් විශිෂ්ටත්වය ශක්තිය බලය සහ උන්ගේ ඒ උසස් පන්තිය නිරූපණය වුණා ඒ වගේම සුදු පාටින් පාරිශුද්ධත්වය සහ චාම් බව නිරූපණය වුණා ඉතින් ඕක තමයි මේ ලෝගෝ එකේ කතාව 1914 දී ඇල්ෆෙරි අර්නෙස්ටෝ ඉටෝරේ කියන මේ මසරාටි සහෝදරයන් තුන්දෙනා තමා මේ මසරාටි කම්පැනි එක ආරම්භ කරන්නේ. හැබැයි ඒගොල්ලෝ වාහන නිෂ්පාදනයට වැඩිය ස්පාර්ක් ප්ලග් සහ ඒ වෙනකොට පැවතිච්ච පළමු ලෝක යුද්ධයට එයාක්‍රාෆ්ට් එන්ජින් නිෂ්පාදනය තමා සිදු කළේ. හැබැයි මේ කලින් කිව්ව ලෝගෝ එක එන්නේ 1920 දී. ඒත් ඔවුන්ගේම මාරියෝ මසරාටි කියන සහෝදරයාගේ අතින් නිර්මාණය වෙලා. ඒත් එක්කම 1926 දී මසරාටිලා එයාලගේ පළවෙනි රේසින් කාර් එක ටිපෝ 26 නිෂ්පාදනය කරනවා. 1929 දී තවත් ටිපෝ V4 16 සිලින්ඩර් කාර් එකක් හදනවා. ඔයගොල්ලෝ හිතන්නේ මේ කාර් එකේ කොච්චරක් විතර ස්පීඩ් එකක් තියෙනවද? 1929 ඉඳලා 60 කිලෝමීටර් 100ක් විතර. නෑ 100ක් නෙවෙයි. පැයට කිලෝමීටර් 248ක් මේක ස්පීඩ් එක. ඒ කාලෙ වෙද්දි හිතා ගන්න පුළුවන් මෙච්චර ස්පීඩ් එකක් තියෙනවා කියලා. මේ මසරාටි එන්ජින් එක ඒ තරම් පවර්ෆුල්. 1932 දී ඇල්ෆෙරි මසරාටි මේගොල්ලොන්ගේ ලොකුම සහෝදරයා නැති වෙනවා. හැබැයි බින්ඩෝ මසරාටි එයාලගේ බාලම සහෝදරයා මේගොල්ලන්ට එකතු වෙනවා. 1933 දී සහ 1934 දී ඉටලියන් ඩ්‍රයිවර් කෙනෙක් වෙච්ච ටසියෝ නෝලරි විසින් මසරාටිලාට ජයග්‍රහණයක් අරන් එනවා ටියුනිස් ගොන්ට්‍රි කියන රේස් එකේදී. ඒ මසරාටි වල 8 සිලින්ඩර් 8cm මොඩල් එක ධාවනය කරනවා. 1937 වෙද්දී ඉතුරු වෙලා හිටපු මේ මසරාටි සහෝදරයෝ මසරාටි කම්පැනි එක විකුණනවා. හැබැයි මේගොල්ලෝ මේ ෆීල්ඩ් එකෙන් අයින් වුණේ නැහැ. මේ කාලෙදී 1932 දී 8C3000 සහ 1938 දී 8CTF කියන මොඩල් දෙක රිලීස් වෙලා තිබුණා. ඒත් එක්කම 1939 ඒ වගේම 1940 මේ මසරාටි කම්පැනි එකට ඉතා විශේෂ අවුරුදු දෙකක් වුණා. ඒ මොකද කියනවා නම් ඇමරිකානු රේසර් කෙනෙක් වෙච්ච විල්බර් ෂෝ කියන මේ පුද්ගලයා මසරාටි වල 1938 දී නිෂ්පාදනය කරපු බොයිලර් ස්පෙෂල් එහෙමත් නැත්නම් 8CTF කියන මොඩල් එකෙන් ඉන්ඩියානාපොලිස් 500 චැම්පියන්ෂිප් එක දින්නා. Of Wilbur Shaw, last year's winner, who is out there setting a skyrocket pace. Fans are disappointed when a draft coming up to Power Marathon with $25,000 in the history of automobile racing. 1939 වෙද්දී මේ විල්බර් ෂෝට අවුරුදු 27. එයාගේ ලැප් ටයිම් එක විදිහට පැය 4යි විනාඩි 20කුත් එයාගේ ඇවරේජ් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 185කුත් විදිහට සඳහන් වුණා. ඔයගොල්ලෝ දන්නා නේද ඉන්ඩියානාපොලිස් 500 කියන්නේ මොකක්ද කියලා? ඔය අර ටර්බෝ කාටුන් එකේ ගොළු බෙල්ල යන ට්‍රැක් එක නේද? අන්න හරි. මම දැනට කෙටියෙන් කියන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් අපේ ඉස්සරහා එපිසෝඩ් වලින් ලංකාව සහ ලෝකේ තියෙන තවත් ට්‍රැක්ස් ගැන දැනගන්න. ඉන්ඩියානාපොලිස් කිව්වම මේ නමේම තියෙනවනේ. අයියෝ ඒක ඉන්දියාවේ තියෙන්නේ. නෑනේ ඉන්දියාවේ නෙමෙයි තියෙන්නේ. මේක තියෙන්නේ ස්පීඩ්වේ ඉන්ඩියානා US. කියන්නේ ඇමරිකාවේ තමයි මේක පිටලා තියෙන්නේ. 500 කියන්නේ මේකේ රේස් එක සැතපුම් 500. මේ ඉන්ඩියානාපොලිස් 500 කිව්වම මේ 500 කියන එකේ එපා. ඒ කියන්නේ ට්‍රැක් එක කිලෝමීටර් 500ක් දිගයි නේ. සැතපුම් 500ක ට්‍රැක් එකක් නේ. සැතපුම් 500ක රේස් එකක්. මේකේ ට්‍රැක් එක සැතපුම් 2.5යි. ඒ කියන්නේ කිලෝමීටර් 4යි. මේක කෝනස් 4ක් තියෙන ට්‍රැක් එකක්. මේකේ වට 200ක් යන්න ඕනේ මේ රේස් එක කම්ප්ලීට් වෙන්න. තව කියන්න ගියොත් එහෙනම් මසරාටි ගැන කියන්න වෙන්නේ නැහැ. ඒකින්ද ඔයගොල්ලෝ ඉස්සරහට යන ට්‍රැක් එපිසෝඩ් වලින් පුළුවන් මේ ගැන දැනගන්න. දෙවන ලෝක යුද්ධ කාලේ වෙද්දී මේගොල්ලෝ ඒගොල්ලන්ගේ පරණ පුරුදු බිස්නස් එකටම එනවා. ඒ ස්පාර්ක් ප්ලග් හදන එක. ඒ වගේම මේගොල්ලෝ තව පොඩ්ඩක් වැඩි දියුණු වෙලා බැටරි සහ
ඉලෙක්ට්‍රික් ඩිලිවරි වෙහිකල්ස් හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ මසරාටිලා යොමු වෙනවා මේගොල්ලොන්ගේ ප්‍රොඩක්ෂන් එක තව පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් කරන්න. මේ ස්පෝර්ට් වෙහිකල් වලින් මිදලා තව පොඩ්ඩක් ඉස්සරහට. මේගොල්ලෝ පටන් ගන්නවා GT වෙහිකල්ස් හදන්න. GT කියන්නේ ග්‍රෑන්ඩ් ටුවරිසම්. මේ GT වෙහිකල් එකක් ගැන කතා කරනවා නම් මේ GT වෙහිකල් එකක් සාමාන්‍යයෙන් ලක්ෂරි. ඒ වගේම ස්පෝර්ට් වෙහිකල් එකකට වැඩිය තරමක් ඉඩ තියෙන වාහනයක්. ඒ වගේම මේක දුර යන්න තමයි හදලා තියෙන්නේ. 1948 දී මසරාටිලා ඒගොල්ලන්ගේ පළවෙනි GT එක රිලීස් කරනවා. GT 5000. ඒක 6 සිලින්ඩර් එන්ජින් එකක් තිබ්බ කාර් එකක්. මේ වෙද්දිත් මේගොල්ලන්ගේ මේ රේසින් කාර් හදන උනන්දුව නැති වෙලා තිබ්බේ නැහැ. 1957 දී මසරාටි හදනවා ටිපෝ 54. එහෙමත් නැත්නම් 450S කියන කාර් එක. මේක 3.5 ලීටර් ඉන්ලයින් 6 සිලින්ඩර් 222යි බ්‍රේක් හෝස් පවර් තිබ්බ කාර් එකක්. 1957 මේගොල්ලන්ට තවත් වැදගත් වර්ෂයක් වෙනවා. මොකද ආජෙන්ටිනා රේසර් කෙනෙක් වෙච්ච ජුවාන් මැනුවල් විසින් මසරාටිලාගේ 250F කියන ෆෝමියුලා කාර් එකෙන් ෆෝමියුලා 1 ග්‍රැන්ඩ් ප්‍රී එක චැම්පියන්ෂිප් එක ගන්නවා. 1960 දී මසරාටි ටිපෝ 61 කියන මේ බර්ඩ් කේජ් කාර් එක රිලීස් වෙනවා. මේකට බර්ඩ් කේජ් කියන නම ආවේ ඒකේ හැඩේ හින්දා. 1963 දී මසරාටිලාගේ කොට්‍රපෝට් කියන මේ ඒගොල්ලන්ගේ පළවෙනි ෆෝඩෝ කාර් එක රිලීස් වෙනවා. 1964 දී මසරාටිලාගේ සාර්ථකම වාහනයක් වෙච්ච 3500 GT එක නිෂ්පාදනය වෙනවා. මසරාටි ගිබ්ලි එක නිෂ්පාදනය වෙන්නේ 1967 දී. 1970 දී මසරාටි කම්පැනි එක ඇල්ජෙන්ඩ්‍රෝ කියලා පුද්ගලයෙක් ඉලට ගන්න. 1971 දී මසරාටිලා එයාලගේ හයි පර්ෆෝමන්ස් මිඩ් එන්ජින් කාර් එකක් වෙච්ච මසරාටි බෝරා කාර් එක නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ 1981 දී මේගොල්ලෝ මසරාටි බයි ටර්බෝ කාර් එක හදනවා. මේම තියෙනවා මේක බයි ටර්බෝ කිව්වම මේක ට්වින් ටර්බෝ චාර්ජ් කාර් එකක්. 1984 දී ක්‍රයිස්ලර් සමාගම විසින් මසරාටි ආයතනය මිලදී ගන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ 1989 දී ක්‍රයිස්ලර් ආයතනය සහ මසරාටි ආයතනය එකතු වෙලා ක්‍රයිස්ලර් TC එමත් නැත්තම් ටුවරින් කූප් වෙහිකල් එක ඇමරිකන් මාකට් එකට දානවා. 1993 දී ඉතාලියේ මේ වෙද්දී පැවතිච්ච ප්‍රමුඛතම රථවාහන නිෂ්පාදකයෙක් වෙච්ච ෆියට් සමාගම විසින් මේ මසරාටි ආයතනය මිලදී ගන්නවා. 1998 දී මේ මසරාටිලාගේ 3200 GT කියන කාර් එක නිෂ්පාදනය වෙනවා. ඊට පස්සේ කාර් එකක් නිෂ්පාදනය වෙන්නේ 2002 අවුරුද්ද. මේ 1998 දී නිෂ්පාදනය කරන 3200 GT මසරාටි කාර් එකේ ස්පෙක්ස් ගැන කතා කරනවා නම් මේක 3.2 ලීටර් V8 twin turbo charged horsepower 370ක පවර් එකක් තිබ්බ කාර් එක. ඊට පස්සේ 2002 දී මසරාටි ස්පයිඩර් කූප් එකක් නිෂ්පාදනය කරා. මේකට ඒගොල්ලෝ බේස් කරගන්නේ මේ 3200 GT කියන 1998 නිෂ්පාදනය වෙච්ච කාර් එක. ඊට පස්සේ 2003 අවුරුද්දේ මේ මසරාටි කම්පැනි එක FIA GT චැම්පියන්ෂිප් එකම ෆෝකස් කරලා කාර් එකක් නිෂ්පාදනය කරනවා. මේකට ඒගොල්ලෝ දෙන නම MC12. මේක බේස් වෙලා තිබ්බේ Ferrari Enzo කියන කාර් එක. රෝඩ් කන්ඩිෂන් එක සහ හොමෝලොගේෂන් රූල්ස් වලට අනුව මේගොල්ලෝ ඉස්සෙල්ලාම මේ කාර් එකෙන් යුනිට් 50ක් හදනවා. මේ ඉස්සෙල්ලාම හදපු යුනිට් 50ට අමතරව තවත් යුනිට් 12ක් හදනවා. දැනට ලෝකේ තියෙන්නේ මේ කාර් එකෙන් යුනිට්ස් 62ක් විතරයි. මේ කාර් එකේ තියෙන විශේෂම දේ තමයි මේ කාර් එක FIA GT චැම්පියන්ෂිප් එක 2005 2006 සහ 2007 කියන මේ අවුරුදු තුනේම පිට දිනනවා. ඒ වගේම 2005 දී ෆියට් එක තමන් යටතේ තිබ්බ ඇල්ෆා රෝමියෝත් එක්ක මේ මසරාටි කම්පැනි එක ගෲප් කරනවා. ඒ වගේම මේ ෆියට් කම්පැනි එක එයාලගේ ලක්ෂරි ප්‍රොඩක්ෂන් වලට මේ මසරාටි කියන බ්‍රෑන්ඩ් නේම් එක යූස් කරා. හැබැයි දැන් 2014න් පස්සේ ඒගොල්ලෝ යූස් කරන්නේ Chrysler Automobile කියන නම. මේ 2003 දී එළියට ආපු MC12 එකට පස්සේ අවුරුදු 10ක් කිසිම සද්දයක් නෑ. 2013 දී ඒගොල්ලෝ රිලීස් කරනවා Quattroporte 6 කියන කාර් එක. මේක මේ වෙද්දී මාකට් එකේ තිබ්බ Mercedes-Benz C-Class එකට ඉතා හොඳ තරගයක් දීපු වාහන. ඒ වගේම 2013 දී රිලීස් කරපු Maserati Ghibli එකෙන් Mercedes-Benz E-Class එකටත් BMW 5 Series එකටත් ඉතා හොඳ තරගයක් දුන්නා. මේ අතරතුර කාලෙදී නිෂ්පාදනය වෙච්ච හැම වාහනයක්ම වගේ horse power 562ක බලයකුත් all wheel drive සහ V8 engine එකගෙන සමන්විත වුණා. ඊට පස්සේ 2020 සැප්තැම්බර් මාසයේ 9 වෙනිදා MC20 මසරාටිලාගේ අලුත්ම වෙහිකල් එක හඳුන්වලා දෙනවා. හැබැයි මේක රිලීස් වෙන්නේ 2021 දී. අවුරුදු 16කට පස්සේ MC12 කාර් එකම බේස් කරලා තමයි මේ MC20 කාර් එක නිෂ්පාදනය වෙන්නේ. මේකේ ස්පෙක්ස් ගැන කතා කරනවා නම් මේක 3.0 ලීටර් V6 ඒ වගේම හෝස් පවර් එක හයි CVC එකක පවර් එකක් තියෙන කාර් එකක්. මේගොල්ලෝ මේ MC20 එකේ එන්ජින් එක හඳුන්වලා තියෙන්නේ Notino එන්ජින් එකක් කියලා. කොහොම වුණත් මේකේ මිල සඳහන් වෙනවා $2,100,000. සල්ලි ලෑස්ති කරන් ඉන්න ගන්නවා නම්. ඉතින් යාළුවනේ මේ එපිසෝඩ් එකත් ඉවරයි. ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. මේ ඔය පල්ලෙහා තියෙන රතු පාට බටන් එක බලලා මේගොල්ලෝ මේ මොකක්ද අර සක්කර බරස් මොකක්ද ඒක කරන්නේ?
සකර බලස් නෙමේ මේ වගේ තව වීඩියෝ බලන්න අපේ සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම Facebook page එක like කරන්න, Instagram follow කරන්න. එහෙනම් අදට ගිහින් යන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.